මෙම දම් දෙසුම් පෙළ නිදහස් මනසකින් යුතුව නුවණ මෙහෙයවමින් මනාව ශ්‍රවණය කරන්න. වචන පදවල නොපැටලී එයින් ගම්‍ය වන අදහස වටහා ගැනීමටම උත්සාහ කරන්න. සත්‍ය අවබෝධය පිණිසම උපනිශ්‍රය කරගන්න. සෑම සියලු දෙනාටම නිවනින් නිවීම පිණිසම මේ දම් දෙසුම් පෙළ උපකාරයක්ම වේවා. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හාමුදුරනේ අර මේ දැන් අපි අර ඉන්ද්‍රිය අත්දැකීම් වල අපි ලැබෙන්නම අර 11 ආකාරයෙන් දෙන රුප්පණයක්මනේ. දැන් ඊට පස්සේ දැන් ඒ රුප්පණය දැන් අපි රුප්පණයක් කියලා නිකන් දැනුමක් විදිහට දැනගත්තට ඒ නිකන් මානසිකාර කළා අහු වුණාට අපිට අර දකින්න කොටම අහු වෙන්නේ නැහනේ, ප්‍රඥාව වැඩ කරන්නේ නැහනේ. එහෙමයි. එතකොට හාමුදුරනේ අපි ඒක පුරුදු කරලා දැන් ඒක අපිට ලැබෙන හැම මොහොතකම ඒක පුරුදු කරලාද ප්‍රඥාව වඩන්නේ නැත්නම් වෙන විදිහකටද කොහොමද ඒක මේ කියන්නේ ඉම්ප්‍රූව් ඔයගෙන් ඉස්සරහට යන්නේ? දැන් අපි දැනුමක් විදිහට දැනගත්තට ඔක තේරුමක් නැහැනේ හාමුදුරනේ ඒක. ඒක තමයි උතන දැන් දැනුම කියලාත් එහෙම ගන්න බෑ අතර. මොකද රුප්පණය කියන එක කොහොමද දැනුමකටවත් අල්ලන්න බෑ. ඕක නිකන් අර අපි සාපේක්ෂ දත්තකින් කතා කරන එකක් නේ. ඇත්තටම ඔය අයියා කියපු පැත්ත රුප්පණය කියන එක වැරදි. හොඳයි ඔය රුප්පණය තමයි සාමාන්‍යයෙන් අපි රූපය කියලා අර්ථ දක්වන්නේ. ඇත්තටම මේ අර ඕක මේ වගේ සිද්ධියක් ඇත්තටම බුදුහාඳුරෝ මේ රූපය කියන එක අර්ථ දක්වන්නේ මේ මම උදාහරණයක් කියන්නම්. අපේ සෙල්ෆෝන් එක තියෙන්නේ. මොබයිල් ෆෝන් එක. මොබයිල් ෆෝන් එකට අපිට මොබයිල් ෆෝන් එක වැඩ කරනවා කියලා තේරෙන්නේ එක්ක මැසේජ් එකක් ආවොත් නැත්නම් කෝල් එකක් ආවොත් වගේ ආවොත් නේ අපිට ෆෝන් එක තියෙනවා කියලා තේරෙන්නේ. ඔව් ඔව්. ඒ වගේ තමයි දැන් අපිට රූපයක් පේනකොට රූපය කියලා තේරෙනවා. සද්දයක් ඇහෙනකොට රූපණයක් කියලා තේරෙනවා. ඒ වගේ තමයි අපිට තියෙන අත්දැකීම. නමුත් හොඳට බලන්න ෆෝන් එකේ කතාව ෆෝන් එකේ තේරෙන්නේ නැද්ද මේ මැසේජ් එකක් නොටිෆයි වෙන්න හරි ඊමේල් එකක් හරි මොන හරි මේ WhatsApp Viber මොන හරි කෝල් එකක් එන්න හරි ඒක non stop on වෙලා තියෙන්න ඕනේ කියන එක. එහෙමයි. අන්න ඒ තියෙන නිච්ච බව තමයි ඇත්තටම රූපය කියනට අහුවෙන්න ඕනේ. අපි කරන්නේ අර ෆෝන් එක on වෙලා තියෙනවා කියන රුප්පණේ ඉක්මෝලා කෝල් එක රුප්පණේ කියලානේ අපි අර්ථ දක්වන්න හදන්නේ. ඒ උදාහරණ වගේ අපි අද කරන්නේ රූපයක් පෙනීම රුප්පණේ වගේ කියලා වෙන්න ගන්නනේ. ඒ කියන්නේ මේ මොන හරි දෙයක් පේනකොට රුප්පණයක් වෙනවා කියලානේ. එහෙම නෙමෙයි ඒක පේන්නත් රුප්පණය තුල පවතින්න ඕනේ. ඒ කියන්නේ ෆෝන් එක කියන එක තිබිලම කලින් ඉඳලම තිබිලා තියෙනවා අපිට ඒක දැනෙනකොට. එහෙම අපිට මොන හරි එකක් එකපාරට ඉබේ පික් කරන්න බෑ S2කට. ඒ කියන්නේ S2 සක්‍රියවම පවතින හින්දායි ඒ වෙලාවට රූප පෙන්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ රුප්පණය වෙලාම තියෙන වගේ කතාවක්ද? රුප්පණය වෙලාම කියන්නේ ඔය දෙයක් නෙමෙයි මං කියන්නේ. අපිට හම්බ වෙන්නේ රුප්පණයක් කියලා එක. ඒ කියන්නේ රූපයක්, ශබ්දයක් වගේ අපිට යමක් වෙලානේ හම්බෙන්නේ. මොනවා හරි බවට පත් වෙලානේ තියෙන්නේ. අපි අද කතා කරන හැම එකම මොනවා හරි බවට පත් වෙන්න ක්‍රියාවලිය පවතින්න ඕනේ. තේරුම් මං කියන එක. ඒ කියන්නේ දැන් අපිට රස්සාවක් හොයාගන්න නම් රස්සා පවතින්න බෑ. තේරුණාද? එහෙමයි. අන්න එහෙමයි. අපි හැමතිස්සෙම අපිට කැප්චර් වෙන්නේ රස්සාවක් කියලා එක. අපි රස්සාවක් නේ අපිට තෝරගන්න ඕනලා තියෙන්නේ. අපිට කවදාවත් රස යන්නේ නැහනේ රස්සාවක් හොයාගන්න පුළුවන්කම තියෙන්නේම රස්සා පවතින නිසා කියන එක. එහෙම රස්සාව කියන එක අපි කරන්නේ රස්සාව කියන එක තුලින් රස්සාවක් හොයාගන්න එක. අපි රස්සාවක් කියන එක තමයි අපි හැමතිස්සෙම ටැකල් කරගෙන ඒකට මොනවා හරි කරන්න හදන්නේ. හැබැයි ඒක ගන්නත් රස්සාව කියන ස්වභාවය පවතින්න ඕනේ. අපිට ඒ පවතින ස්වභාවය අහුවෙන්නේ නැහැ. ඒකයි අර උපේක්ෂාව කියන එක අල්ලගන්න අමාරුයි. ඒ වුණාට හාමුදුරනේ අපි ඉන්නේම ඕකෙමනේ ඉතින් හාමුදුරනේ. ඒ කියන්නේ අපි මෙච්චර ඕක ඉන්නේම ඕකේ කියලා ඒක හරියට තේරෙනවා නම් හරි. නමුත් දැන් අපි ඕක දැන් අපි සාපේක්ෂ විතර්කයකින් පෙන්නගන්නේ ඕක. ඒ විතර්කණයෙන් ස්වාමීන් වහන්සේ අර එතන අදහස් කරන්නේ අර භවංග සිත වගේ අදහසක්ද? අර භවංග සිතෙත් ඔය වගේ උදාහරණයක් දෙනවානේ. මකුළු දැලක ඉන්න මකුළුවෙක් වගේ මොකක් හරි ඒ කියන්නේ ආයතනයක් ගොදුරක් එනකන් අර ඇලර්ට් එකේ ඉන්නා වගේ කතාව. සිතක් කියන එක හටගන්නේ මූලික නිච්ච පැවැත්ම. ඒ කියන්නේ නිච්ච බව නිසාමයි හිත කියන එක හටගන්නේ. ඒක තුල තියෙන එකක් තමයි භවංග. හරි හරි. ඒකටත් තියෙන මූල ස්වභාවයනේ. අන්න හරි. ඒ කියන්නේ ෆෝන් එකෙත් තියෙනනේ සමහර මෝඩ්ස්. ඒ කියන්නේ මේ ෆ්ලයිං මෝඩ් එක, ස්ලීප් මෝඩ් එක තියෙනවා තමයි. හැබැයි ෆෝන් එක කියන ස්වභාවය පැවතුනොත් මේ ෆ්ලයිං මේ ෆ්ලයිට් මෝඩ්, ස්ලීපින් මෝඩ් කියන ඒවාත් දාන්න පුළුවන්. එහෙමයි.
අර ස්ලීපින් මූඩ් වගේ එකක් තමයි හිතක් තිබුණොත් භවංගය. හැබැයි හිත කියන එක හටගන්නෙත් අර මූල අවිද්‍යාව කියන පැවැත්මෙන්. මූල අවිද්‍යාව කියන පැත්තට තමයි ස්වාමීන් වහන්සේ රුප්පණය කියලා එතනට තමයි ගන්න ඕනේ. හාමුදුරනේ එතකොට ෆෝන් එක එක්සැම්පල් එකේ ෆෝන් එක කියන්නේ මොකද්ද? ෆෝන් එක කියන්නේ මූල පැවැත්ම වගේ. එහෙමයි හාමුදුරනේ. අදහස වගේද නැත්තම් ෆෝන් එකේ අපේ නිකන් කන්සෙප්ට් එක වගේ අපේ ඔළුවේ තියෙන එකද නැත්තම් ඇත්තටම දැකලා මේ ඒ කියන්නේ මම නිකන් මේ රෆ් උදාහරණයක් කිව්වේ. ඒ කියන්නේ දැන් ඕනම එකක් ගන්න දැන් සාමාන්‍යයෙන් දැන් මේව ගන්නකො දැන් අයියා දැන් බය නැතුව මාත් එක්ක කතා කර කර ඉන්න පුටුවේ වාඩි වෙලා තියෙනවා කියන ඒක ස්ථාවර නිසානේ. පුටුව වැටෙන්නේ නැහැ කියන එක. ඔව් මේ පුටුව වැටෙන්නේ නැහැ කියන එක වගේ තමයි මූල පැවැත්ම දැන් මේ උදාහරණය හැටියට. ඒක තුල ඉඳගෙන තමයි කතා බහ කරනවා කියන අපි දැන් කතා කරන තැනට එන්නේ. සයනස දැන් ඔය දෙක එකට ගැට ගැහි ගැවි නෙමෙයි දෙයන්නේ. ඒ කියන්නේ අපි නාම රූප පැත්තෙන් බැලුවොත් ඔය දෙක කියන්නේ එකකින් එකක් පවතිනවා මිසක් දෙක එකට යන ගතියක් නේද තියෙන්නේ උතන. නාම රූප කියලා දෙන අදහස් කරේ මොනවා වගේද? දැන් අපි බැලුවොත් ඒ විඥානපච්චය නාම රූප කියන පැත්තෙන් හරි නාම රූප දැන් බටපිටුවේ කතාව පැත්තෙන් බැලුවොත් දැන් අපි එකක් පැත්තක් දැන් උස්සලා පෙන්නුවට අනිත් පැත්තෙන් ඒ උස්සලා පෙන්වීම දැන් අපි කියන්නේ මොකද හැංගීමක්. එහෙම නැත්නම් මේ අපි දැන් ඕක දැන් කඩ කඩ ආවොත් එහෙම හරි. අපිට පංචස්කන්ධය හම්බ වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි දෙයක් හම්බ වෙනවනේ ගිහිල්ලා. හරි. ඒ හම්බ වෙන තැන අපි දකින්න කියනවා. ඒ දකින්න ඇත්තටම දකින්නයි හම්බ වෙන දේ අතර සම්බන්ධය ඇත්තටම නිකන් එකතු වෙලා යන දෙයක් වගේ නේද අන්තිමට අඩියට අහුවෙන්නේ. නෑ එතන මෙහෙමයි. මම කලින් කිව්වේ මොකක් හරි කියන තැනට හම්බ වෙන්නේ නොදැනුව. ඒ කියන්නේ අපේ තියෙන මට්ටම නිසා. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මොකක් හරි කියන එක නෙමෙයි. පැහැදිලිද? දැන් සිද්ධියක් හැටියට අපි දැන් ඔක බස්සගෙන එනකොට දැන් අපිට ඔක පේන්න ගන්නවානේ මේක දුවන විදිය. ඒ දුවන විදිය තුළ තියෙන තර්කය බැලුවොත් එහෙම එතන අන්තිමට අපිට හොයන්න දෙයක් නැති වෙන ස්වභාවයක් එනවා කොහොම කරත් අන්තිමට ගිහිල්ලා. නෑ ඒක උච්ඡේදයක්. ඒකයි වැඩි. ඔය විතර හිතන එක උච්ඡේදවාදයක්. ඒ කියන්නේ සානස් ඇත්තට මේක කියන්න කොහොමද කියන එක මට ඒක තේරෙන්නේ නැහැ. නමුත් දැන් පැති කොයි පැත්තෙන් ඇල්ලුවත් අන්තිමට ගිහිල්ලා අපිට අහුවෙන කියන එක ඇත්තට අහුවෙන වචන කියන්න බෑ අතන ඔය අවස්ථාවකදී. නමුත් අපි බැලුවොත් දැන් අපිට දැන් අපිට පේනවන දෙයක් ඒ කියන්නේ අපිට දැන් හිතන්නකෝ අපි පංචස්කන්ධයක්. එහෙම නැත්නම් අපිට හැඟීමක් කියලා ගන්නකො නිකන් සාමාන්‍ය විදිහට. ඔව්. දැන් ඔය හැඟීම අහුවෙන හැඟීම හම් වෙන මොකක් හරි ධර්මතාවයක් තියෙනවා අපි ළඟ. ඒ මොකක් හරි ධර්මතාවයක් හරි මොකක් හරි පැවැත්මක් හරි දෙයක් තියෙනවා. ඒ පැවැත්ම තුලවත් අල්ලන ගතියක් හෝ ඉපදිච්ච ගතියක් හෝ හොයන්න බැරිකමක් අන්තිමටම ඒක මම දන්නේ කොහොමද කියන්නේ කියලා. එහෙම නිකන් බස්සගෙන යනකොට ඒකේ අවස්ථාවක් දෙන්න කිසිම දෙයක් නැති යන ස්වභාවයක්. ඔව් ඒක තමයි දැන් වගේ දෙයක්. මම කියන්නේ කියපු ප්‍රශ්නේම බලන්නකෝ දැන් මේක බස්සගෙන යනකොට කියද්දිම අපිට මේක ඔව්. තියෙන දේ බල ගියොත් තමයි ඔහොම හම්බෙන්නේ. ඔව්. ඒ තියෙන දේ බල යනවා කියන්නේ තියෙන බවින් නැති බවට යනවා කියන එක. හරි. හරි. බුදුහාමුදුරුවෝ පෙන්වන දර්ශනය ඒ කියන්නේ තියෙන බවකින් කඩාගෙන ඇතුළට යන එකක් නෙමෙයි. එතන ඒකයි කියන්නේ මේ අර කියන්නේ අනුත්පාදය දැකපු තැනයි උත්පාදනය තේරෙන්නේ. නැතුව උත්පාදය කියලා එකක් හිතාගෙන කඩ ගිහිලා අනුත්පාද කරන්න බෑ. ඊට දෙපැත්තටම දැන් දෙපැත්තම ගත්තොත් අන්තිමට දැන් ඔක නිකන් සීරෝ වෙලා යන පැත්තක් නේ අහුවෙන්නේ අන්තිමට. ඒ කියන්නේ දෙපැත්ත කියන එකයි මේකයි. එක පැත්තකින් විතරයි හරියටම කෙරවලට යන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගියොත් යන්න වෙන්නේ උච්ඡේදයකට. ඔක දෙපැත්තට මාරු කරලා ගන්න බෑ. අපි බොහෝ දුරට කරන්නේ නම් අර අපි දන්න තැන ඉඳන් කඩාගෙන ගිහිල්ලා මේ අනුත්පාදය කියලා හිතන එක. ඒක නම් ඇත්තටම මේ උච්ඡේද පැත්තට යන්නේ. ඒක මම කිව්වට දැන් තේරෙයිද නැද්ද නැහැ. නමුත් මම කියන්නයි පොඩ්ඩක් විස්තර කළා. මෙන්න මෙතන පොඩ්ඩක් බලන්නකෝ ඔය කියපු ප්‍රශ්නෙටම මේ උත්තරයක් ගන්න පුළුවන් සූත්‍රයක් මේක. මේක මේ අවිජ්ජාපච්චය සූත්‍ර කියලා සූත්‍රයක්. මේක බලන්න මේක තියෙන්නේ ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ 2 කාලාර කත්තිය වගේ කියන එකේ. බලන්නකෝ. මේ මෙතන මේ කියන්නේ කතමානුකෝ බන්තේ ಜಾති කස්සච පනායන් ಜಾතිති. සිංහලයෙන් අහලා තියෙන්නේ ಜಾතිය කවරක්ද මේ ಜಾතිය කවරකුගේද? බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ මෙතන? මේ ප්‍රශ්නේ යෙදෙන්නේ නැහැ කියලා කියන්නේ. පැහැදිලි. දැන් අපි අහනවනේ මෙතන මේ ඒ කියන්නේ අවිද්‍යාව මොකක්ද? නැත්නම් රූපය කියන්නේ මොකක්ද? රූපය කොහොමද මට පේන්නේ? කියන්නේ රූපය කොහොමද මම තේරුම් ගන්න ඕනේ? නැත්නම් මෙතන මේ අනුත්පාදයේ කියන එක කොහොමද මෙහෙම නේද බලන්නේ කියලා මේ අහන ප්‍රශ්න වැරදි කියලා කියන්නේ. පැහැදිලිද? එතන අදහස ගන්න මේක අපිට අද ලෝකේ හම්බ වෙන සියල්ලම මොනවා හරි දෙයක් කියන තැනින් හම්බ වෙන්නේ. අපි ඒ දෙයක් කියන එක තුල ඉඳගෙන තමයි විසිරලා හොයන්න හදන්නේ මේක ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද ඉපදෙන්නේ නැති වෙන්නේ කොහොමද කියලා. ඒකට මම නිකන් උදාහරණයක් කියන්නම් තේරුම් ගන්න. කළුවර කාමරයක ඉන්නවා කියන්නකෝ. කළුවර කාමරයක ඉන්නකොට මම පහනක් පත්තු කරගෙන කාමරයට එනවා. කාමරයට එනකොට දැන් අයියලා කොහොමද මේ දැන් ස්වාමීන් වහන්සේ මේ කාමරයට ආවා කියලා තීරණයක් ගන්නේ? පැහැදිලිද මම ප්‍රශ්නේ? එළියෙන්නේ එළිය
ආධාර එළිය. කරගෙන එළියෙන් නේද? එතකොට හොඳට බලන්න දැන් කවුරු හරි කෙනෙක් එනවා කියලා තීරණය කරගන්නෙම එළිය ඇත්ත කරලාමයි නේද? එළිය තුලින් නේද බලන්නේ? එහෙමයි. අන්න එතකොට බලන්නකෝ. දැන් අයියලට පේන්නේ මගේ අතේ පහනක් තියෙනවා කියලා පහනේ එළිය මුල් වෙලා තමයි පහන කියලා එකක් තේරෙන්නේ. පැහැදිලිද? එහෙමයි. දැන් මම ඒ කියන්නේ උදාහරණයකට මම තෙලුයි තිරෙයි පහනයි අරගෙන ඒ ටික එකතු කරලා තමයි පහන් දැල්ල කියන එක මම උපදවගත්තේ. තේරෙනවද මං කිව්ව එක? එහෙමයි සර්. කරපු වැඩේ තෙලුයි තිරෙයි වැටියයි අරගෙන මම පහන පත්තු කරලා දැල්ල උපදවා ගත්තා. මම කරේ තෙලුයි තිරෙයි වැටියයි හරහා දැල්ල උපදවපු එක. දැන් අයියලට මැටි පහනයි තෙලුයි තිරෙයි කියන එක තේරෙන්නේ දැල්ල දැල්ල තුලින් බලලානේ. ඔව්. එතකොට තේරෙනවද දැන් අයියලට ඇවිල්ලා තියෙන පහනේ සංඥාවත් මම දන්න පහනේ සංඥාවත් දෙකක් කියන එක. ඔව් පැහැදිලිව. අපිට වෙලා තියෙන්නේ අපි දැල්ල තුලින් මේ බලලා ගත්ත අත්දැකීමක් තමයි අපි අද මේ කඩන්න හරි අතුලට හරි යන්න හදන්නේ. තේරුණාද? ඒ අපිට ගෝචර වෙන්නේ මේක නිසාද හාමුදුරනේ? කියන්නේ දැල්ලම කියන්නේ අර ඔය දැල්ල තුලින්ම බලලා තමයි අපිට අද දෙයක් කියලා හම්බෙලා තියෙන්නේ. බුදුහාඳුරෝ ඔය පෙන්වන්නේ නිච්ච බව නැත්තම් මෙතන පිරිසින් දත යුතු ඇත්ත කියලා කියන්නේ ඔන්න ඔය ආලෝකය කියන තැන. මම කියන එක තේරෙනවද නැහැ? අපේ හාමුදුරනේ ඒ කියන්නේ මේ ආලෝකය කියලා ඔබ වහන්සේ උපමා කරේම අවිද්‍යාවට ඔබ වහන්සේ කියන්නේ අවිද්‍යාව නැති ස්වභාවයකින් යමක් විද්‍යාමාන වෙනවද අන්න ඒක දකින්න ඒ කියන්නේ අවිද්‍යාවේ පිරිසිදු දැක්කහම ඉතුරු එක අපිට ප්‍රඥාවට වැටහෙනවා කියන වගේ අදහසක්. ඔව් මම මෙහෙමයක් කියන්නම් ඕක පොඩ්ඩක් මේ උදාහරණ ටිකක් මේ වෙන හින්දා දැන් හොඳට බලන්න අද අපි ඇහැක් තියනවා කියලා කතා කරනවානේ කොහොම හරිද දැන් අපි ඇහැක් තියනවා කියලා කතා කරනවා මේ ඇහැට රූප පේනවා කියලා කතා කරනවා හරිද ඔව් හරි මෙන්න මේක හොඳට බලන්නකෝ අපි ජීවිතේ මම කියන එක හොඳට හිතලා බලන්න අපි ජීවිතේ අපිට ඇහැක් තියනවා කියලා තේරුම් ගත්තේ ඇත්තරම ඇහැ මුල් කරලාද නැත්නම් දැකපු රූපයක් මුල් කරලාද කොහොමද දැකපු රූපයකින්ම තමයි හොඳට තේරෙනවද අපි ජීවිතේ පළවෙනි කතාවටම S2 පේනවා කියලා දැනගත්තෙම S2 කියන එක දැකලා නෙමෙයි එහෙමයි අපි දැකපු රූපයක් මුල් කරලා තමයි අපිට S2ක් තියෙනවා කියලා හිතාගත්තේ එහෙමයි කියන්නේ මම මෙන්න මෙතන පොඩ්ඩක් කඩලා පෙන්නනවා S2 තියෙනවා අපිට තේරෙනවා S2කින් පෙනීමක් තියෙනවා කියලා ඒ පෙනීම හරහා මලක් පේනවා කියලා අපි ගත්තේ එහෙමයි නම හොඳට තේරෙන්නේ නැද්ද අපිට ඇත්තටම වෙලා තියෙන දේ අපි මෙන්න මේ රූපයක් කියන එක දැකලා ඒක හරහා පෙනීම කියලා නිර්වචනය කරගෙන ඒක හරහා හිතන් ඉන්නේ කියලා. ඊට අමතරව අපි දැකලත් තියෙනවා හම්දුනේ කියන්නේ පින්තූර වල එහෙම ඇහක් තියෙනවා. ඒක තමයි. දැන් මම මේ කියන්නේ මුලින්ම. එහෙම. පින්තූර වල ඇහක් තියෙනවා කියලාත් ඉතින් පෙනී රූපයක් කරාමනේ දැකලා තියෙන්නේ. ඒක තමයි. දැන් අයියා කියපු පොයින්ට් එක හරියි. දැන් අයියා කියන්නේ ආයි මෙන්න මේ මල කියන තැන තියෙන රූපාකාරයම තමයි අපි ඇහැ කියන එකත් රූපෙන් දැකලා තියෙන්නේ. එහෙමයි. හරිද? ඒ පොයින්ට් එක හරිය. හැබැයි එතනත් ප්‍රශ්නේ තේරෙනවනේ තාම. එනේ අපි මේ කෙලිම රූපය කියන එක දරාගෙනයි ඉතින් පැත්තට එන්නේ කියලා තාම. එහෙමයි. දැන් එතකොට බලන්න අපිට ජීවිතේ ඇස කන නාසය දිව ශරීරයේ මනසක් පවතිනවා කියන එක අපි අල්ලගෙන තියෙන්නේ අපිට තේරෙන විදිහට නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පැත්ත. එහෙමයි. දැන් මම කියන එක හොඳට බලන්න. ඇත්තටම මේ මට පේන්නේ රූපයක් යන නිර්වචනයට මම එන්න නම් අපි ඇහැගෙන දැනන් ඉන්න ඕනද නැද්ද හරියට? මං කියන්නේ පැහැදිලිද? ඒ වගේ process එකක් හරි එහෙම එකක් තිබුණ නැත්නම් පෙනීමක් සිද්ධ වෙන්න බැහැ නේද? නෑ මං අහන්නේ මේකයි දැන්. මම අහන්නේ හොඳට බලන්න දැන් process එක ඔක්කොම කතා ටික හරි. මම මේ කියන්නේ දැන් අපිට වෙලා දෙන සිද්ධිය බැලුවා නම් තේරෙයි මේ අපි අල්ලන පැත්තේ වැරදි ටික තේරුම් ගන්න පුළුවන්. දැන් මම අහන්නේ මේකයි. අපි අද හිතන් ඉන්නවා අපිට රූප පේනවා කියලා. හරිද? හරි. දැන් එතකොට අර මුලින්ම අයියත් කිව්වේ දැන් රුප්පණය කියන එක අර ප්‍රශ්නය ආවේ මුලින්ම. ඒ කියන්නේ රුප්පණයක් කියන එක අපි මේ තේරුම් ගන්නේ කොහොමද කියලා. එතකොට අපි අද රුප්පණය කියලා කතා කරන්නේ මෙන්න මේ ලෙවල් එකට නේද රුප්පණය. එහෙමයි. මේක තේරෙනවනේ. මම කිව්වේ ඕතන වැරද්දක් තියෙනවා කියලා. අන්න ඒක තමයි මම මේ පෙන්වන්න හදන්නේ දැන්. හරිද? දැන් හොඳට බලන්න අපිට ජීවිතේ මේක රූපයක් අපිට පේන්නේ රූපයක් කියලා අපි බය නැතුව කියනවා නම් රූපයක් පේන්න පුළුවන් මොකක් තියෙන හින්දාද? ඇහක් තියෙන හින්දා. ඇහක් තියෙන හින්දානේ. එතකොට අපි රූපයක් ගැන කතා කරනවා නම් ඇහැ ගැන හරියට තේරෙන්න ඕනද නැද්ද? තේරෙන්න ඕන හම්දුනේ. දැන් මේ අපි කතා කරපු සිද්ධියත් එක්ක අපිට ඇහැ කියන එක හම්බෙලා තියෙන්නේ රූපයක් මට්ටමන නේද අද? ඔව්. එහෙමයි. ඒකට තේරෙනවද? ඇත්තටම රූපයක් ගැන කතා කරනවා නම් ඇහැ පවතින්න ඕනේ. අපි අද ඉන්ද්‍රිය කියලා තැන්වල තියෙන්නේ රූපයක් මට්ටමේ.
එතකොට එතන තේරෙනවද එක හොඳට හිතුවොත් අපි හැමතිස්සෙම කතා කරනකොට ඇහැ කියන එක උපේක්ෂා කරලා කතා කරන්න කියලා. එහෙම ඒක නිකන් took it for granted වගේ එහෙම කතාවක් හාමුදුරුවෝ. ඒ කියන්නේ එතන අපිට අපි කියන්නේ fully sure ඒ කියන්නේ පුදුම විදියට stable ඒක ගැන හිතන්නවත් ඕනේ නැහැ. එහෙමයි. කිරේ පැහැදිලිද? පැහැදිලි. මෙහෙමයි. දැන් ඕකත් පැහැදිලි වුණාටයි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඕක පැහැදිලි වෙන්නත් ඇත්තටම ඇහැගෙන තේරෙන්න ඕනේ හරියට. හරිද? නමුත් දැන් අපිට ඇහැගෙන තේරලා නෙමෙයි ආයි අපි කියන්නේ දැන් ඔය තර්ක ඒ කියන්නේ අපි තර්කානුකූලවනේ හිතන්නේ ඕක. දැන් මම කියන පොයින්ට් එක බලන්න. ඇත්තටම ඇහැගෙන දන්නවනම් රූපණය නැත්තම් ඇහැගෙන දන්නවනම් රූපය ගැන කතා කරන්න පුළුවන් වෙනවා. ඒක ගැන තර්කයක් නැහැ. හැබැයි හොඳට බලන්න අපිට ඇහැගෙන කිසිම අදහසක් නැතුව අපි රූපයක් කියලා කතා කරන්නේත් ඇත්තටම රූපයක් කියලා කියන්න පුළුවන් බලන්න. ඇහැගෙන දන්නේ නැත්නම් රූපය ගැන කොහොමද කියන්නේ බෑ. අන්න හරි. ඇහැගෙන දන්නේ නැත්නම් රූප ගැන කියන්න බෑ. තේරෙනවද? එහෙමයි. ඒතර තේරෙනවද අපි රූපය ගැනවත් දන්නේ නැහැ කියලා. රුප්පණේ කියලා කිව්වට. බොහෝදුරට ඔක්කොම කටපාඩම් ඒවා තමයි බොහෝදුරට වෙන්නේ. එහෙමයි. පැහැදිලි මං කිව්වේ. දැන් මම මේ කියපු ටික පැහැදිලිද කියලා මම හිතනවා ඈ. අපි කරන්නේ මෙහෙම. අපිට තේරෙනවනේ ඔන්නෝම මලක් පේනවා කියලා. හරිද? අපිට මලක් පේනවා. අපි හිතන් ඉන්නවා ඒක පේන්නේ ඇහැට කියලා. හරිද? දැන් ඒකෝට අපි හිතන් ඉන්නවා අපි ඇහැගෙන දන්නවා කියලා. හරිද? දැන් ඒවට හොඳට බැලුවම තේරෙයි මේ ඇහැ කියලා කතා කරන්නේත් මේ මලම තමයි කියලා. ඒ කියන්නේ මලේම තියෙන, ඒ කියන්නේ මල ඉන්න කැටගරි එකේම තැනක් තමයි අපි ඇහැ කියලා කතා කරන්නේ. පැහැදිලි කතාව. ඒතර දැන් අපි මේකට රූපය කියලා අපිනේ නිර්වචනයක් දාගත්තේ. හරිද? දැන් මොකද බුදුහාමුදුරුවෝ කියනවා රූපය පිරිසින් දකින්න. නැත්තම් ඇස පිරිසින් දකින්න. දැන් අපිටත් තේරෙන විදිහට ඇහැකුයි රූපෙකුයි තියෙන්නේ නැද්ද? තියෙනවා. කියනවා. දැන් අපි මොකද කරන්නේ? මේක හරහා කඩාගෙන ගිහිල්ලා නැති කියලා පැත්තට යනවා. මේකට අනුත්පාදයි කියලා කියනවා, නිරෝධයි කියලා කියනවා, පැනවෙන්න බෑ කියලා කියනවා. එක එක ඒවා කියලා මේ මොකද්ද කරන්නේ? මේ ශාස්ත්‍රයෙන් උච්ඡේද දෙන්නේ. මේක ප්‍රශ්නේ තේරෙනවද? අපි මේ ශාස්ත්‍රතයි කියලා හරි තේරුම් ගන්නව නම් හරියට අන්ත දෙක තේරෙන්න ඕනේ. අපිට මේක ශාස්ත්‍රත කියලාවත් තේරෙන්නේ නැහැ. සයනස් දැන් එතන කිව්වේ දැන් මේ මල්ල දැන් ඒ කඩාගෙන එන විදිහෙන් ඔව්. එනකොට අපිට දැන් එක පැත්තකින් දැන් මේ මල කියන අපිට උත්පාදනයක් කියලා අහුණාට මල ඒකට බේස් එකක් අහු වෙනවනේ කියලා බේස් එකකට වැටෙන ගතියක් එනවනේ. ඒ කියන්නේ අපි ඒක කියනකොට මලක් කියන එක පවතින තව තැනක් තියෙන වගේ තැනක් අහු වෙන්න ගන්නවා නිකන්. ඒ කියන්නේ තමන් කියන්නේ එහෙම නැත්නම් මමත්වය කියන්නේ මොකක් හරි අන්න එහෙම දෙයක උඩ මල උත්පාදනය වෙලා තියෙනවා. එහෙනම් මල පවතිනවා. නෑ ඒක තමයි. අන්නේ පැත්තකට වැටෙනව නේද ගිහිල්ලා. නෑ ඒක තමයි මම දැන් එතන තමයි ක්ලියර් කරේ. දැන් මෙතන තේරෙන්නේ නැද්ද? අපි අද මලක් කියලා කතා කරන තැන නෙමෙයි රූපය කියන එක පවතින්නේ කියන එක. ඒක හරි සයනස්. ඒක හරි. මොකද මේ මල කියන එක මලහරහා කොච්චර ඇතුළට ගියත් අපි යන්නේ වැරදි පැත්තේ. හරි. නමුත් මල පැත්තෙන් ඇවිල්ලා Tamanට අල්ලන්න පුළුවන් යම් කිසි දෙයක මේ මල ගැවසෙනවා. එහෙම නැත්නම් මේ මල කියන දේ පවතින යම් කිසි දෙයක් තව දෙයක් තියෙන මට්ටමක් අහු වෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඒක කියන්න පුළුවන් එහෙනම් විඥානය හරි මොකක් හරි මමත්වය හරි මොකක් හරි නමක් දාගන්නකො ඒ දේ තුලින් නේද මේක උත්පාදිනලා පෙන්වන්නේ කියන මට්ටම. ඔව් ඒක කොහොමද හිතලා ගන්නෙ? හිතලා ගන්නට වැඩි සාහස දැන් උක කරගෙන එනකොට මොකක් කරගෙන එනකොටද? ඒ කියන්නේ මල පැත්තේ බලගෙනකොටද? අපි හිතන්නේ මල පැත්තෙන් හරි එහෙම නැත්නම් අපි හිතනවා දැන් අපි හිතුවත් දැන් අපි මෙහෙම කිව්වොත් දැන් මම නිකන් පොඩි නිකන් අත්දැකීමෙන් කිව්වොත් මෙහෙම දෙයක්. ඔව්. මේක දැන් මෙහෙම හිතන්න අපි භාවනාවක් කරන් යනවා හරි. හරි. ඒතර මේක අපි සියුම් වෙලා ගිහිල්ලා මොකක් කර විදිහකින් යම් කිසි තැනක් ගිහිල්ලා අපි හිර වෙලා ඉන්නවා. හරි. ඒ හිර වෙලා ඉන්න තැන අල්ලනකොට අපිට තේරෙනවා මේකේ ඉන්නවා දෙපැත්තක් වගේ ගැටලුවක් තියෙනවා මෙතන. මොකද හිර වෙලා ඉන්න තැනක් තියෙනවා හිර විච්ච එකෙක් ඉන්නවා. ඔව්. එතකොට ඔය දෙක අතරේ පැටලි ඉන්නකොට Tamanට තේරෙන්න ගන්න ඔය දෙකම එක වෙලා යන ස්වභාවයකට නිකන් මන්දර එක නිකන් පයින් ගතියක් හෝ නැත්නම් එහෙම නැත්නම් එක තැනක ඉන්න ගතියක් හෝ තේරෙන්න ගන්නවා. නමුත් එතන තුල අඩියක් තියෙනවා. ඒ අඩියේ ස්වභාවය අපිට කියන්න බෑ. ඔව්. ඒ කියන්නේ ඒ අඩිය නැවතිච්ච දෙයක් හරි මොකක් හරි දෙයක උඩ උත්පාදනය වෙලා Taman දුවන ගතියක පිහිටල ගතියක් එනවා. නිකන් මම දන්නේ ඒක මම අර දැන් මල පැත්තේ උත්පාදනයේ පැත්තේ නැත්තම් දැන් අපි පංචස්කන්ධයගේ පංච උපාදාන ඔය පැත්ත හාරගෙන එනකොට Tamanට ඔය පැති කැල්ලා ගිහිල්ලා යම්කිසි මට්ටමකට ඉතිරලා නිකන් ඒකාත්මක භාවයක උඩ නොපවතින ගතියක් ඉතුරු වෙන. එහෙම ඒ කියන්නේ ඒක හොයන්න බෑ අත්‍තරම කියනවා කොහොමද කියලා. කියන්නත් අමාරු තත්ත්වයක් වගේ නිකන් මොකක් හරි එහෙම හරියටම කියනවා. ඔව් ඒක. ඉතින් දැන් මට ස්වාමීන් කියන එක මට පැහැදිලිවම තේරෙනවා. ඒ කියන්නේ උපාදනය කරන්න කවුද මෙතන උත්පාදනය කරන පදනම මොකක්ද? එහෙම නැත්නම් කවුද ඔතන ඉන්නේ? ඒක උත්පාදනය කරන්නේ. ඔව්. හරි එහෙම දෙයක් තියෙනවද?
අන්න එතන හොයන්න ගත්තොත් ඔය පහනේ කතාව, ඒ කියන්නේ පහනේ දැල්ලේ තිරේ කතා ටික එකතු කරලා ගන්න ආලෝකය දෙපැත්තකින් බලන විදියක් පුළුවන්. එක්කෙනෙකුට කියන්න පුළුවන් ඔය ටික එකතු කරන් ඇවිල්ලා ආලෝකය පැද්දුවා කියලා, රයිට්? තව කෙනෙකුට කියන්න පුළුවන් ආලෝකය හිටපු දැක්කේ හින්දා උඹ දැක්කා මේක කියන එක. දැන් මට කියන්න පුළුවන් මම දැකගෙන ආවා, මම පැත්තෙන් එනකොට මගේ ස්වභාවය මටම අහුවෙන්න ගත්තා. මට තේරෙන්න ගත්තා අපෝ මට මේක හැදිලා තියෙන්නේ පහනයි තිරේ පැත්තෙන් ඇවිල්ලා දැල්ලටත් උනා කියලා. ඒ විදිහට ඒක මන්දර එක ඥාන ස්වභාවයක ඒකට අවස්ථාවෙන්න පුළුවන් අත්තට. නෑ ඔය විදිහට හිතෙන්න බෑ. ඒකයි මම කිව්වේ. ඔය විදිහට හිතනවා කියන්නේ අර දැල්ල හරහා ඇතුළට කැඩුවා කියන එක. මේ දැන් අපිට මේ ලෝකය තුල මොනෝහරි දැහැන් හරි භාවනා හරි මොනෝහරි මට්ටමක මෙතන ශූන්‍යතාවය කියන එකට යන්න පුළුවන් වෙනවා කියන එක සාමාන්‍ය ලෝකේ තියෙන භාවනා ක්‍රම වල ප්‍රතිපදාව. ඒකට මම සම්පූර්ණ ඇග්‍රී වෙනවා. ඒක හරියට හරි. මොකද ඒ කියන්නේ ඔතන ගිහිල්ලා පැටලෙන්න පුළුවන් නේද? ඔව් එතකොට මේ මම ඒකයි අර කිව්වේ දැන් ඕක කවදාවත් අපිට දැනෙන්න බෑ ශුන්්‍යතාවය මේකයි කියලා. ඉස්සරහ දැනනවා කියන කියන්න ගත්තොත් ඒක ලොකු වැරද්දක් තියෙනවා. නෑ කියන එකටත් වඩා Tamanට අපි කියමු මොනවත් නොතේරි Tamanට තේරෙනවා කියලා ශුන්්‍යතාවයක් ගැන. ඔව්. ඒ තේරෙනවා කියන්නේ පඤ්ඤානාවක්. වෙන්න පුළුවන්. ඔය ඔතන ඔය මේ අර අපි හුඟක් වෙලාවට මට හිතෙන්නේ මේ වෙලා තියෙන වැඩේ දැන් අපි කොහොම හරි මේක මේ ශුන්්‍යතාවයක් කියලා බලන්න හදන්නේ මොන හරි විදිහකට. ඒ කියන්නේ විඤ්ඤාත මට්ටමකින් හරි භාවනාවකින් හරි මොන හරි කරලා. මේකේ මම නිකන් සරල තේරුම් ගන්න තරක් කියන්නම්. මෙතන යම් දවසක නුවණාව කියන එක තේරෙන එකක් නෙමෙයි. නමුත් Tamanට වැටෙහි පැවැත්ම කියන්නේ මොකද්ද කියන එක. Tamanට වැටෙහි ඇත්තම තණ්හාව කියන්නේ මොකද්ද කියන එක. Tamanට වැටෙහි ඇත්තම මේ සුභය කියන්නේ මොකද්ද කියන එක. Tamanට ඇත්තම වැටෙහි ආත්මයයි කියන්නේ මොකද්ද කියන එක. අර අන්න එතන පොඩ්ඩක් ඒක තමයි මම අර පොඩ්ඩක් ක්ලියර් කරලා දෙන්න ගියේ. දැන් අපි අර මුලින්ම අර අයියා හුව මේ ප්‍රශ්නේ දැන් රූපණය කියන්නේ මොන වගේද කිව්වහම ඇත්තටම ඔය රූපණය කියන එක විස්තර කර ගැනීමේදී වෙන්නේ ඇත්තටම මේ මූල පැවැත්ම ඉක්මවල අපි දෙයක් බවට පත් කරලා හිතන එක. ඒක වැරදි කෙලින්ම ප්‍රශ්නෙම වැරදි උත්තරෙත් වැරදි. එතන මම කියමින් ආවේ යම් දවසක නුවණක් පහළ වෙනවා කියන ඇත්තටම රූපණය කියන එක තමයි පැහැදිලි වෙන්න ඕනේ. නැතුව මේ රූපණයක් කියන්නේ මොකද්ද කියන දන්ට නෙමෙයි. මම දන්නේ මම කිව්ව පැහැදිලි නැද්ද කියන එක. ඔතන අර පැවැත්ම කියන එක තමයි ඇත්තටම අහුවෙන්න ඕන තැන. නැතුව මේ අපි මේකේ මොනවා හරි අපි කරලා හරි හිතලා හරි ප්‍රැක්ටිස් එකකින් හරි මොනවා හරි විදිහකට මෙතන පවතින්න බෑ කියලා එකක් හම්බෙන්න බෑ. ඇත්තටම හරියට අහු වුණොත් හම්බෙන්නේ පැවැත්ම කියන්නේ මොකද්ද කියන එක. අපි ගොඩක් කලාට ගන්න එක්සාම්පල්ස් ටිකෙන්ම විතරයි නේද හම්දුනේ. කියන්නේ මම ඒකයි අර පොඩ්ඩක් පෙන්නුවේ දැන් මේ අපි ජීවිතේ මේ කවදාවත් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නැහැ කියන එක ගැන අදහසක්වත් ඇවිල්ලා නැහැ අපිට. ඒකයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඇස පිරිසින් දැක්කොත් ඒ කෙනා දුක පිරිසින් දැකලා තියෙන්නේ කියලා. දැන් අපි අද කතා කරන විදිහට ඇහැ ගැනත් අපි දන්නවනම් රූප ගැනත් දන්නවනම් ඉතින් ආයි අහන්න දෙයක් නැහැ නේ අපි සාක්ෂාත් කරලානේ. එහෙම සර්. නමුත් මෙතන සම්පූර්ණ ප්‍රශ්නේ තමයි ඕක හරියට මේ වගේ. මුහුදක ඉන්න මාළුවෙක් ඉපදුනේ මුහුදේ කියලා දැනගන්න බෑනේ. එහෙමයි. මොකද එයා මුහුදේ ඉපදුනා කියලා දන්නවනම් ගොඩබිම දැකලා. ඒ ඔය මුහුදේ ඉන්න මාළුවටත් කාලයක් යනකොට එයාට මුහුද කියලා අර්ථකථනයක් එනවද නැද්ද? එතන මම කියන එක. මුහුදේ ඉපදිච්ච මාළුවටත් යම් දවසක් කාලයක් යනකොට මුහුද මේකයි කියලා එයාට තේරෙන මුහුදක් ගැන අදහසක් එනවද නැද්ද? එයාට පඤ්ඤානාවක් වගේ. එනවනේ. එතකොට දැන් යම් කිසි තැනක අපි හිත මොන හරි පොතක හරි කවුරු හරි කෙනෙක් කතා කරනවා ගොඩබිමකුත් තියෙනවා මුහුදක් කියලා තව එකක් තියෙනවා කිව්වහම මේ මාළුවටත් තේරෙනව නේද මමත් දන්නවා මේ මුහුද ගැන කියලා. එහෙමයි. මොකද ඇත්තටම අර අනිත් කට්ටිය කතා කරන මුහුද සහ ගොඩබිම කියන එකද මාළුවා ගොඩබිම මුහුද කියලා නම් ඉන්නේ. සම්පූර්ණ වෙනස්. මේ මාළුවා ගොඩබිම කියලා හිතන් ඉන්නේ ඇත්තටම එයා දන්න මුහුදට සාපේක්ෂ ගොඩබිම. එහෙමයි. ඇත්ත ගොඩබිම ගැන නෙමෙයි. පැහැදිලිද? පැහැදිලි හම්දුනේ. ඒකයි මෙතන කියන්නේ මේක මොනකක්වත් කරන් ගිහිල්ලා ගොඩබිමට යන්න බෑ. පැහැදිලිද? ඕක මම උදාහරණයකට කිව්වොත් කැස්බෑවා ඇවිල්ලා මාළුවයට මුහුද ගැන කියනකොට තමන් දන්න මුහුද මාළුවා දන්න මුහුද අතික්‍රමණය කරලා අර මේ කැස්බෑව කියන මුහුද නැත්නම් කැස්බෑව කියන ගොඩබිම කියන එක හරියට අලයින් වුණොත් විතරයි ඇත්තම මාළුවා ඉන්නේ මුහුද කියලා තේරෙන්නේ. එහෙමයි. මාළුවා මුහුද ගැන දන්නෙත් නැහැ. මාළුවා මුහුද ගැන දන්නෙත් නැහැ ගොඩබිම ගැන දන්නෙත් නැහැ. හැබැයි මාළුවගෙන් ඇහුවොත් මුහුදයි ගොඩබිමයි දෙකම ගැන කතා කරන්නේ දන්නා වගේ තමයි. තේරෙනවද? එහෙම සර්. අපි දන්න මුහුදෙන් අපිට අයින් වෙන්න විදිහ අපි දන්නවනේ. එතකොට අපි කරන්නේ ඔය මුහුදේ තියෙන මොන හරි විදිහක් බල ඇවිල්ලා මේ සිවුම් මට්ටමට හිතගෙන ආවට පස්සේ ඒ වගේ අපිට හිතෙන්නේ. නමුත් මාළුවට ඇත්තම තේරෙන්නේ නැහැ. ඒ ඔක්කොම වැඩ කරන්නේත් ඇත්ත මුහුදේ ඇතුළේ ඉඳන්. එහෙම සර්. ඒකයි මම කිව්වේ ඔතන ඒ කියන්නේ තියෙන බවින් කඩාගෙන යනවා හෝ තියෙන බවින් කතා කරන් ගිහලා කොච්චර දුරට ගියත් උපරිම ඕනනම් යත හැකි අෂ්ටමහාපති දැන්ට. ලෝකය තුල අපි දන්න රූපයක් තියෙනවනේ. ලෝකය තුල අපි දන්න හැක් තියෙනවනේ. ඒ ඇහැ කියන එක කොච්චර පිරිසින් දැක්කත් අපි මේ රූපය පිරිසින් දැක්කා හෝ ඇහැ පිරිසින් දැක්කා කියන ගණයට යන්නේ නැහැ. අපිට වෙන්නේ ශාස්ත්‍රයෙන් උච්චේදයට යන එක විතරයි. ඒතර හැමදෙරේ දැන් අපි රූපයක් බලනකොට මේ ඇහැ එතන ඒ ක්‍රියාවලිය වැඩ කරනවානේ හැමදෙරේ. ඔව්.
ඒ ඇහැ කියන්නේ හැම දැකීමක් තුලම අපි ඒ ඇහැ උපදිනවනේ ඒ මොහොතවල ඒ ඇහැ නෙවෙයිද එතකොට දකින්නට හරි දැන් අපිට හිතෙන්නේ ඔය අයියා කිව්වා වගේ ඒ මොහොතේ උපදින හැක් ගැනනේ. ඒතර එතන තේරෙනවද මෙතන වෙන්නේ ඒ මොහොතේ අපිට ප්‍රමුඛ වෙනවා එක එක ඉන්ද්‍රිය වැඩ කරනවා වගේ. අපි දන්න මට්ටමේ. අතර වෙන්නේ මොකද්ද දන්නවද? අපි එක ඉන්ද්‍රියක් ප්‍රමුඛ කරනකොට අනිත් ඉන්ද්‍රිය ටික ස්ටේබල් වෙනවා. ඒ හින්දා ඒකට ප්‍රමුඛ කරන්න ඕනේ නැති වෙනවා. එතකොට අර අපි අර හිතකින් ඔය වැඩේ කරන්න ගියාම බලන්න ප්‍රමුඛ වෙන දේ දිහා තමයි බල විදර්ශනා කරනවා කියලා කියන්නේ නේ. ඒකට කියන්නේ සමතය. අත්‍තරම හිතකින් බලන්නේ මේ අප්‍රමුඛ දේ ගැන නෙමෙයි. අප්‍රමුඛ දේ ගැන හිතෙන් බලන්න බෑ. ප්‍රමුඛ දේ ගැන තමයි ප්‍රමුඛ දේ ගැන බලන්නේ. විතරයි. ඒ කියන්නේ අර මම අර ඉස්සෙල්ලා දැන් අර මම කනිෂ්කයද ගොඩාක් අපිට මම උත්තර දුන්නේ. දැන් අපි කතා කරන වෙලාවේ අපිට බලෙන්වත් ඉඳන් ඉන්නවා කියන එකට හිත යන්නෙම නැහැනේ. එහෙමයි. ඉඳන් ඉන්න එකට හිත යනවා නම් කතා කරන්න බැරි වෙනවා. ඇයි දැන් අතන්ට ફોකස් වෙනවනේ. තේරෙනවද? එතකොට තේරෙනවද අපි හැමතිස්සෙම අපි ફોකස් කරන්නේ ප්‍රමුඛ දෙයට. එතකොට අපිට තේරෙන්නේ දැන් මේ අපි ප්‍රමුඛ වෙලා තියෙන තැනට තමයි තණ්හාව කියලා. මම කියන එක තේරෙනවද? තේරෙනවා. එතකොට තේරෙනවද අපි තණ්හාව කියලා කතා කරන්නේ අපිට ප්‍රමුඛ වෙන දේ. නමුත් ඇත්තටම තණ්හාව උපදින පොළොව තියෙන උපේක්ෂා මට්ටම. ඒ කියන්නේ අප්‍රමුඛ තැන. එහෙමයි. එතකොට තේරෙනවනේ ඕක විඥාණයකින් මානසිකාරය කරලා ගන්න බෑ කියලා උතන තණ්හාව. අපිට අහුවෙන්නේ අර ප්‍රමුඛ මේ අර ස්ටේබල් ටික නෙමෙයි අර අකම්පිත ටික. එතකොට අන්ස්ටේබල් එක අපි අල්ලගන්නෙත් ඇයි? ඒකත් පුළුවන් උපරිම වැඩක් කරලා අර ස්ටේබල් දැනට ගේන්න ඕනේ. ස්ටේබල් කරන්න හදන්නේ. එතකොට තේරෙනවද දැන් ලෝකයේ තුල නිවන කියලා හිතා ගන්න තැන කියන්නේ සාසනයට සාපේක්ෂව ලොකුම තණ්හාව තියෙනවා. හැබැයි අර ඥාන දර්ශනය නැති කෙනා ලෝකයේ තුල නිවන කියලා හිතාගන්නේ ඔය ස්ටේබල් වෙන ගතිය. මම කියන එක. එහෙමයි. දැන් මේ ඉන්න තැන ඔව්. මොකක් හරි ප්‍රමුඛ වෙනවනේ. ඔව්. ඒකට අප්‍රමුඛ වෙන එකක් තියෙනවනේ. ඒ අපි වාඩිලා ඉන්න එක අප්‍රමුඛයිනේ. ඔව්. ඒත් එතන තියෙන තණ්හාවද හඳුනන්නේ භව තණ්හාව කියන්නේ. ඒක තමයි මම කිව්වේ දැන් ඔන්න අපිට භව තණ්හාව කියලා අපිට හම්බෙන්නේ දෙයක් පවතින බවින්නේ. මම ඔය කියන්නේ දෙයක් කියන තැනට නෙමෙයි. ඔය දෙයක් කියලා එන්නේ අපිටලා නෙමෙයි ප්‍රමුඛ වෙලා. ප්‍රමුඛ වෙලා. එතකොට ඇත්තටම මූල තණ්හාව පවතින අර අප්‍රමුඛ ස්වභාවය තුල. පැහැදිලිද මම කියන එක? එහෙම සයන්ස්. සයන්ස් පුළුවන් නම් කතා කරන්නේ අප්‍රමුඛ තැන කියන තැන විග්‍රහ කරන්න පුළුවන් නම් ඔව් ඒක තමයි. තදුරට ඇත්තටම දැන් මෙහෙමයි. ඒක විස්තර කරනවා කියන්නේම ප්‍රමුඛ කියලා. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙමයි. අප්‍රමුඛ දේ මම විස්තර කරනවා කියන්නේ ප්‍රමුඛ කරලා පෙන්නන්නේ. එතකොට හොඳට තේරුම් ගන්න ප්‍රමුඛ කරලා කතා කරනකොට ආයි අප්‍රමුඛ වෙනවා. අපි දැන් මෙච්චරලා ප්‍රමුඛ කරන් හිටපො. එහෙමයි. අපි පාරේ ඇවිදන් යනකොට අපි ඇවිද යන ගමන් අපි වටපිට බලනවනේ. අපි ඇවිද යනකොට වටපිට බලනවනේ. වටපිට බලනකොට අපිට සෑහෙන ලොකු ෂුවර් එකක් තියෙනව නේද? අපි ඉස්සරහට යන අඩිය නිකන්ම තිය වෙනවා කියන තැනට. එහෙමයි. ඒතර තේනවද? ඒක තිය වෙනවා කියලා 100%ක්ම විශ්වාස නිසයි අපි හැරලා බලන්නේ වටේ කියලා. ඔව්. එහෙමයි සයන්ස්. එතකොට නමුත් අපිට අද තේරෙන්නේ තණ්හාව කියලා අර හැරිලා බලන එක. ඒ කියන්නේ වටපිටාව බලන්න තියෙන ආසාව තමයි තණ්හාව කියලා හිතෙන්නේ. එහෙනම් අපිට සිහිය දෙන්නෙම නෑ මේ අනිත් පැයකට නේද? ඔව් දැන් එතකොට ඇත්තටම අසිහිය තියෙන තැන තේරෙනව නේද? අර ඇවිදිනවා කියන එක තැන තමයි උපරිම අයෝනිසෝමනසික. නැත්තම් තණ්හාව තියෙන එතන. කාරණා පැහැදිලිද? එහෙමයි සයන්ස්. අන්න ඒ නිර්වචනයත් එක්ක රුප්පණය ගැන එහෙම හිතලා බලන්නකො. ඇත්තම රුප්පණ කියන ස්වභාවය පවතින්නේ කොතනද කියලා තේරෙනවද දැන් එතන? බලන තැනින් මේ බලන තැනට තියෙන රුප්පණේ බයි ප්‍රොඩක්ට් එකක්. මූලික රුප්පණ ස්වභාවය පවතින උපේක්ෂා මට්ටම. ඉන්නේ මෙතන හොඳට බලුවොත් තේරෙයි. ඒ කියන්නේ ඇහැ කියන එක යෙදිලාමයි තියෙන රූපයක් අල්ලගන්න. එහෙමයි හම්දුනේ. ඒතකොට තවත් අමාරු වෙනවද? ඒක තමයි මේක පැඩලිලා තියෙන උපරිම. එතකොට හාමුදුරනේ එහෙම ඇයි ඉදිලම තියනවා කොහොම ඒක නිකන් ආත්මීය ස්වභාවයක් වගේ ඒක තමයි ආත්මීයයි කියලා අපි ගන්න අයියා අපි හිතන්නේ ඔය ඇහැක් ඉදලා තියනවා කොහොම ඇහැක් කියන අර්ථය. ඇහැක් කියන එක නෙමෙයි මම කියන්නේ ඇස කියන. පෙනෙන ස්වභාවනේ. පෙනෙන ස්වභාවයක් නෙමෙයි හොඳේ ස්වභාවයක් කිනෝට ආය ආත්මය. මම දැන් ওই මුලින්ම පෙන්වුවේ සූත්‍රෙත් අපි මොන හරි දෙයක් කරලමනේ හැමතිස්සෙම හිතන්නේ. එතකොට ඉතින් කොහොමද පෙන්න අර්ථය? තේරෙනවද? පැවැත්ම සහ පැවැත්මේ හමු වුණ දෙයක් කියන දෙක වෙන් කරගන්න හරියට. අපි පැවැත්ම කියන එකත් පැවැත්මක් කියලා හිතනකොට දෙයක් වෙලා තියෙනවා. මෙහෙමයි ඉතින් ඔක හිතන්න නැතුව ඉන්න බෑ. කොහොමද අපිට තේරෙන්නෙම දෙයක් වෙලා තමයි. නමුත් මම අර පෙන්නුවේ උතන පොඩ්ඩක් මානසිකාරය පොඩ්ඩක් තව උත්කෘෂ්ඨ විදිහට තියාගන්න පුළුවන් පරිසරයක් පෙන්වන්නයි මම එහෙම කිව්වේ. හඳුනන එතකොට පැවැත්ම කියන එක ක්‍රියාවලියක් කියලා ගත්තත් දෙයක් වෙනවා නේද? අනිවාර්යෙන් ඔය අයියලා ඕන වචනයක් ගන්නකො ගන්නකොටම එළියට පහිනවා. කියන්නේ සරලවම ඔය ඇත්තටම තියෙන මෙහෙම ගන්නකො ඇත්තටම තියෙන සැප මොකක්ද කියලා බලන්න. අපි අද ලෝකේ සැප කියලා හිතන් ඉන්නේ දුකට සාපේක්ෂව සැපක්නේ. තේරෙනවද? එහෙමයි. අපි අද සැප කියලා හිතන් ඉන්නේ දුකට සාපේක්ෂව සැපන්නේ. එතකොට අපි සතුටු වෙන්නේ යන්තම් ඇති මට මේ ටික ලැබෙනවා කියන එකෙන් නම් එතකොට ලැබුණ නැති දෙයකට සාපේක්ෂව ලැබීම කතා කරන්නේ. පැහැදිලිද?
හැබැයි හොඳට තේරෙන්නේ නැද්ද බැලුවොත් ඇත්තටම ලෝකයේ තුල සැප පවතින්නේ උපේක්ෂා මට්ටමේ කියලා. තේරුණාද කියන්නේ? තේරුණා හාමුදුරනේ. ආමුදුන එක ආයිසරයක් පොඩක් කියන ආමුදුන එක. කියන්නේ මෙහෙමයි. හොඳට බලන්න අපිට ලෝකේ උපරිම සැප තියෙන වෙලාවක් කියන්නේ. උපරිම සැප තියෙන වෙලාව. කියලු සානස විභාගයක් පාස් වුණා හරි මාක් කරකෙල් ලොකු විභාගයක්. ඒකත් බලන්නකො විභාගේ පාස් නොවේයි කියන තැනට සාපේක්ෂව නෙමෙයිද පාස් වුණා කියලා ගන්න කියලා. ඒතර ආයෙ තියෙන දුකකට සාපේක්ෂව ආපු සැප. තේරෙනවද? එහෙමයි සර්. මම නිකන් කියන උදාහරණයක්. ගැඹුරු නිින්ද කියන තැන අපිට ඇලීමක් හෝ ගැටීමක් හෝ මොනවත්ම තේරෙන්නේ නැහැ නේද? එහෙමයි. එතන නෙමෙයිද බලන්නකො උපරිම සැප තියෙන්නේ. අපිට විශේෂයෙන් ඇලෙන්න දෙයක්වත් නැහැ ගැටෙන්න දෙයක්වත් නැහැ. පැහැදිලිද? එහෙමයි හාමුදුරනේ. ඔන්න ඔය මම ගැඹුරු නිින්ද කියලා ගෙනාවේ හැමෝටම ටිකක් තේරෙන එකක් ඉඳලා. නමුත් අපි අද ගැඹුරු නිින්දක මම හිටියා කියලා කියනකොටම ගැඹුරු නිින්දේ ඉඳලා දෝක කියන්නේ ඇහැරලාද කියන්නේ. ඊට පස්සේ උපේක්ෂාව ගැන කතා කරන්න බෑ කියලා කතා. එහෙමයි. උපේක්ෂාව ගැන කතා කරනකොට මොකද වෙලා තින්නේ? ගැඹුරු නිින්ද ගැන කතා කරන මිනිස්සු ඇහැරලා කතා කරා වගේ තමයි. දවසන උපේක්ෂාව පදනම් වෙලා තියෙනවානේ. ඔව් ඒක තමයි උපේක්ෂාව පදනම් වෙලා තමයි මේ සිද්ධිය වෙන්නේ. ඒකයි මං කිව්වේ මේ මූල පැවැත්ම කියන එක නැත්තම් තණ්හාව බිහි වෙන්නේ ඔය උපේක්ෂාව මට්ටමට. ඒක තුලින් එන ටිකක් තමයි ඇලීම ගැටීම කියන්නේ. නමුත් අද අපි අල්ලන් ඉන්නේ තණ්හාව අවිද්‍යාව කියලා ඇලීම ගැටීම පැත්තට. තේරෙනවද? ඒ කියන්නේ අපි ඇත්තටම මේකට මර්මස්ථානයට නෙමෙයි පහර ගහන්නේ. අපි අර පොඩි පොඩි කෑලි වලට ගගහ තමයි අපි හිතන්නේ තණ්හාව අයින් කරනවා කියලා. උපේක්ෂාවයි සංකාර දුක්ඛය අතර සම්බන්ධතාවයක් තියෙනවද? ඔව් ඔන්න ඔය මූල උපේක්ෂාව මට්ටම තමයි සංකාරය කියන්නේ. අපි අද හිතන්නේ සංකරණය කියලා දැන් අපිට පේන දේ සකස් වෙලා පේනවා වගේ කියලානේ. පේන දේ සකස් වෙලා පේන්නත් ලීම කියන එක සකස් වෙලාම තියෙන්න ඕනේ. එහෙමයි. අන්න එතනටයි සංකාරය කියන්නේ. නැතුව මේ අපිට පේන එකක් හැදෙන විදිය නෙමෙයි. ඒකෙන් ස්වාමීන් වහන්සේ අපි ඔය සංකාර දුක්ඛය අපිට එහෙම තේරෙන්නේ නැත්නම් ඉතින් අර දුක්ඛ විපරිණාම දුක්ඛ කියන එක ගැන පොඩ්ඩක්වත් අයිඩියා එකක් දෙන්න නෑ නේද? අන්න හරි. ඒක තේරිච්ච එක ඊට වඩා හොඳ එකක්. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ කියන එක අපිට තේරෙන්නේ නෑ. ඒක තේරෙන්න නම් සංකතය හම්බෙන්න එපා නේ හම්බ. සංකතය හම්බෙන්න නම් අසංකතිය දැකලා තියෙන්න ඕන නුවණට. ඒතකොට ඒකයි අර මම මුලින්ම කිව්වේ. බුදුහාමුදුරුවෝ භාවිතා කරපු වචන ටිකම අපේ භාෂාවලත් ඒ වචන වලට අර්ථ අපිට තියෙනවනේ. ඔය ඒවෑන් හිතනකොට තමයි කවදාවත් මේ නුවණ උපදවන්න බැරි. මොකද අපේ කෝණයෙන් අපි බලන්නේ. තේරෙනවද? දැන් නාම රූප කිව්වහම අපිට නිර්වචනයක් නැද්ද? නාමය මේකයි රූපය මේකයි මේක වෙන්නේ මෙහෙමයි කියලා අපිට තේරෙන්නේ නැද්ද? ඒතකොට දැන් ඔය තේරෙනවා කියන එකේ නාම රූප ක්‍රියාවලිය මොකෙන්ද බලන්නේ එතකොට? දැන් මේක තේරෙනවා කියන එකේ තේරෙනවා කියන එක තේරෙනකොට ඒක කවදාවත් බලන්නේ නැහැ. ඔතෙන්ට පොඩ්ඩක් තව පොඩි පැහැදිලි කිරීමක් කරනවාද? අපි අර අහලා තියෙනවානේ අර දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නොවේ දුක්ඛ සත්‍ය දුක්ඛ වේ දුක්ඛ සත්‍ය වේ කියන එක. ඔව්. ඒකෙන් අදහස් කළේ මොකක්ද ස්වාමීන් වහන්සේ? ඔය දුක්ඛ කියන්නේ අපිට දැනට තේරෙන්නේ නැති එකද? ඔව් මෙහෙම ගන්නකො. මට හොඳට හිතලා කියන්න ඕගොල්ලෝ දන්න විදිහට කායික දුක කියන එක දර්ශනයකින් ප්‍රහාණය කරන්න පුළුවන් එකක්ද? මානසික දුක කියන එක දර්ශනයකින් ප්‍රහාණය කරන්න පුළුවන් එකක්ද? පැහැදිලි ලෙඩක් වුණොත් බේතක් කරලා වගේ ඔව් ඒ කියන්නේ කායික දුකක් දර්ශනයකින් ප්‍රහාණය කරන්න බෑනේ. කාර්යයක් දෙන්න වෙනවා. කායික දුකකට එකක්ම දෙන්න වෙන්නේ. අන්න හරි. මට දැන් හොඳට හිතලා කියන්න ඕගොල්ලන්ට කායික දුක නොවන මානසික දුකක් දැනෙච්ච වෙලාවක් ගැන උදාහරණයක්. අපේ තුසානාස විභාගයක් අපි පාස් වෙනවා කියලා හිතන් හිටියනට ඒක පාස් වෙන්න බැරි වුණා. ඒක මානසික දුක. එහෙමයි. ඒක මානසික දුකක් කියලා හිතන්නේ. ඔය විභාගේ පාස් කරා නම් හරි. ඕකේ ඔය දුකෙන් නිදහස් වෙන්න මොකද ගන්න තියෙන්නේ? එක්ක විභාගයෙන් පාස් වෙන්න නැත්නම් වෙන විභාගයක් කරන්න වෙනවා. තුසානාස අපිට දැන් අපි හිතමු අපිට එක සැරයක් පාස් වෙන්න පුළුවන් කියලා. ඔව්. ඒකට ඉතින් ඒක බෑනේ. එතකොට මොකෝ වෙන්නේ? දැන් එක සැරයක් විතරක් අපි try කරන්න පුළුවන් දේවල් වලින් අපේ හිත හදාගත්තේ කොහොමද කියලා බලන්න. අපි කාලයත් එක්ක වෙන වෙන දේවල් වලට හිත යොමු කරලා නෙමෙයි. ඒකට වෙන ඔප්ෂන් එකක් පාගත්තා නේ. අපිට මානසික දුක කියන එකක් මේ ලෝකේ පෙන්වන්න බෑ. තේරෙනවද මම කිව්ව එක? එහෙම සන්නස්. ඒතර තේරෙනවද? ඔය දැන් නමුත් දැන් මම ඕක කොච්චරම කිව්වත් අපිට තේරෙන්නේ එහෙම කොහෙද අපිට හිතේ අමාරු තියනවා කියලා. ඔය ලෝකයේ තුල මානසික දුක තේරෙනවා කියන්නේ මඤ්ඤණාව. හරියට දැක්කොත් තේරෙයි අපි ඉන්න තණ්හාවේ මට. ඒ කියන්නේ ඇත්තරම ප්‍රිය බව වැටෙහි හරියට දුක බව තේරුණොත් අපිට අද ලෝකයේ තුල දුක හම්බ වෙනවනේ. ඒ හම්බ වෙන දුක ඇත්තරම කායික පැත්තේ තියෙන එකක්. එහෙමයි. ඕකට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. තේරෙනවද? මානසික දුක කියන එක අවබෝධ විය යුත්තක්. ඒක බලන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙමයි. ඒකයි ආර්ය සත්‍ය කියන එක එක්ස්පීරියන්ස් කරන්න බෑ කියන්නේ. මානසික දුක කියලා ස්වාමීන් වහන්සේ එතන අදහස් කරේ සංකාර දුක කියන එක නේද? ඒ කියන්නේ දැන්ට නිකන් අපිට තියෙන භාෂාවෙන් කියනවා උපේක්ෂාවම කියන තැන ප්‍රශ්නේ. දැන් අපිත් දන්නවනේ අසකරණාසය දිව ශරීරය මනස කියලා ඉන්ද්‍රිය හයක් ගැන. හැබැයි දැන් අපි අසකරණාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය හරියට දන්නවනම් ඒ කියන්නේ ඉන්ද්‍රිය ටික දැකලා කියන එකනේ හරියටම. මොකද දැන් අද අපි ඇස ගැන කතා කරන්නේ රූපයක් අල්ලගෙන මිසක ඇස දැකලා නෙමෙයිනේ. ඇස දැකලා නැහැ කියන්නේ රූපයක් කියලා ආවත් අපිට නිර්වචනයක් ගන්න බැරි තැනකනේ අපි රූපයක් කියලා හිතන් ඉන්නේ දැන්. ඒකට ඔන්න ඔය විදිහට නිර්වචනයක් නිසා එන දුකක් තියෙනවා නම් ඒක දුක්ඛ සත්‍යය.
සානන්ද චක්කුම් වික්කවේ අනිච්චා කියලා කිව්වේ එනේ අනිච්ච කියලා කියන්නේ ඥානයක්. අනිච්ච බලන්න හදනවා කියන්නේ ලෝකේ තියෙන අත්දැකීමක්. අත්දැකීමකට ඕක බලන්න බෑ. එහෙමයි. අත්දැකීමකට බලනවා කියන්නේ මොකද්ද? තියෙන දෙයකින් නැති බවට ගිහිල්ලා. එහෙමයි. උච්ඡේදයි කියන්නේ ඒකට. එහෙමයි සානන්ද. විනාංශය අර ඉස්සෙල්ලා පෙන්නපු සූත්‍රයේ ජරා මරණ කවරෙක්ද කියලා ඇහුවා මේ ප්‍රශ්නේ වැරදි කියලා බුදුහාමුදුරු දේශනා කරනවානේ. ඔව්. හැබැයි තවත් වෙන තැනක බැලුවොත් එහෙම අර මොකද්ද පටිච්ච සමුප්පාද විභංගය වගේ බැලුවොත් හරි. එතන කත්තකතමා ජරා මරණ කියලා ඒ ජරාව අර ස්කන්ධයන්ගේ බිඳීම එහෙම කියලා විස්තරයකුත් තියෙනවානේ. ඔව් ඒක තමයි ඒ ප්‍රශ්නේ අපිට හම්බ වෙන්නේ ස්කන්ධයන්ගේ බිඳීමද ස්කන්ධයක බිඳීමක්ද? ඒ කියන්නේ ස්කන්ධයක් කියන එකේ බිඳීමක්ද? ස්කන්ධයක් කියලා තමයි. අල්කායන මතක තියාගන්න ඕනේ. ඔය හැමතැනම අල්කායනු කෑලි දාලා ගෙන අපි කතා කරන්නේ. එහෙමයි. යා තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ಜಾති. දැන් අපි ගන්නේ ඒ සතෙක් ඉපදිච්ච ಜಾතියක් කියලා උක. ඒ බුදුහාමුදුරු කියන්නේ සත්වයාගේ ඉපදීම කියන ස්වභාවය. අපිට හම්බෙන්නේ සතෙක්ගේ ඉපදීම. ඒතකොට තේරෙනවනේ අර්ථකථන දෙක දෙකක් කියන්නේ. ඒක අර තියරි එකයි එක්සැම්පල් එකයි ඒ වගේ දෙයක් හාමුදුරුවෝ මීන් කරන්නේ. ඒ කිව්වේ? ඒ දැන් ඒ කියන්නේ ಜಾතියක් එකයි ಜಾතිය කියනකොටයි ඒක අර concept එකයි ඒක example එක. concept දෙක දෙකයි. ಜಾතියක් කියනකොට අපිට දෙයක් බවට පත් වෙලා එන්නේ. ඒතකොට දැන් මෙහෙම ගන්නම උදාහරණයක් ගන්නම්. බේකරි එක තියෙන බේකරි process එක නිසානේ බනිස් එකක් නිර්මාණය වෙන්නේ. එහෙමයි. කාර් හදන ක්‍රියාවලිය තියෙන නිසායි කාර් එකක් ගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? එහෙමයි. දැන් එතකොට අපි කාර් එකක් කියලා ගන්නේ අර ක්‍රියාවලිය උපේක්ෂා කරලානේ. කාර් එකක් කියලා ගන්න හාමුදුරුවෝ එකක් ගන්නකොට කවදාවත් කාර් එක හදනවා කියන ක්‍රියාවලිය හම්බෙන්නේ නැහැ නේ අපිට. නෑ නෑ. එතකොට ඉවර වෙච්ච එකක් නේ හම්බෙන්නේ. එහෙමයි. ඒ වගේම බලන්නකො අපි ක්‍රියාවලියක් කියලා ගනිද්දිම ක්‍රියාවලිය පැනලා ඒකේ ප්‍රොඩක්ට් එකක් විදිහට ක්‍රියාවලියක් නෙමෙයිද ගන්න කියලා. ඒ කියන්නේ කාර් එකක් වගේම නෙමෙයිද ක්‍රියාවලියක් කියලා අපිට අහුවෙන්නේ. එහෙමයි හාමුදුරුවෝ එතනත් එකක් තමයි ගන්න. ඒ වගේ ඒතකොට ಜಾතිය කියන ක්‍රියාවලිය පැනලා නේද ಜಾතියක් කියලා හම්බෙන්නේ අපිට. එහෙමයි ඒකත් රූපය එපා. කියන ස්වභාවය පනලා තමයි රූපයක් හම්බෙන්නේ. ඇස කියන ස්වභාවය පනලා තමයි ඇසක් කියලා හම්බෙන්නේ. පැහැදිලි හාමුදුරුවනේ. තේරෙනවනේ? ඒකයි ඔය බලන්න බුදුහාමුදුරු පෙන්වන තැන්වල තියෙන්නේ අර මූල අවිද්‍යා පත්‍ය සංකාර. දැන් අපිට හිතෙන්නේ අවිද්‍යාවක් නිසා සංකාරයක් කියන කෙනවා කියලා. ඒ අර්ථයෙන්ම වෙනස් වෙනවා අර්ථය. ඒක සමා වෙන්න. එතකොට ඒක කඩාගන්නේ කොහොමද? ඔක කඩන්න බෑ අයියේ. ඒක තමයි තේරුම් ගන්න ඕනේ දැන්. තේරෙනවද? පටිසමුපාදය කියන එක කඩලා බලන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අපිට තේරෙන්නේ අංග 12ක් කියලා වෙනවා. අන්න හරියට. දැන් ලස්සනට වදනික අංග 12ක් කියලා. ඒක තමයි වෙන්න ඕනේ. දැන් මතක තියාගන්න අල්කා යන්නේ. ස්වර්ණාංශර අරියපාදීක සූත්‍රයේ අර මේ ಜಾති ධර්ම කියලා බැලුවාම අර පුත්‍ර ධාරාවෝ ಜಾති ධර්ම හොම කියලා බැලු ගැටලු ඔක්කොම කියලා අන්තිමට පංචකාම ගුණ උපදී වූ ಜಾති ධර්මයෝ කියලා කියන්නේ ඒ එතනදී අර අපි අර මානසික උපදිනවා කියනකට වඩා පොඩි වෙනස් එකක් කියනවා කියලා නම් තේරෙනවා. දැන් ඔය සූත්‍ර කියවන්නේ Tamanට තේරෙන විදියටනේ. එතකොට දැන් එකක් තේරුම් ගන්න Taman කියවන කෝණයෙන් තමයි අදහස එන්නේ. ඒ අදහස එනකොට Taman හිතන්න එපා දැන් මේ මම කියවපු එකමයි සූත්‍රේ තියෙන්නේ කියලා. පැහැදිලිද? ඒක ප්‍රධාන කාරණාව සූත්‍ර කියනකොට බලන්න ඕන තැන. ඔතන මේකයි. මෙහෙම ගන්නකෝ. දැන් අපි ගත්තොත් ඔය සමස්ත ජාතිය කියන ස්වභාවය දිව්‍ය රූප අරූප කාම කියන සමස්ත 31 තලයටම පොදු ධර්මතාවයක් නෙමෙයිද ඕක? පොදු ධර්මතාවය. දැන් දරුවෝ පුත්‍ර ධාරාවෝ එළු බැටළුවෝ කියලා පෙන්නකොට ඒ එතන ඉන්න පුද්ගලයාට සාපේක්ෂව බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඔය අඹු දරුවෝ කියන ස්වභාවය නැත්තම් එළු බැටළු කියන ස්වභාවය. අන්න ඒක තමයි ඉපදීමට මුල. අපිට හිතෙන්නේ එළුවෙක් කියන එකට බැඳුනොත් ඉපදෙනවා කියලා. මම කියන තේරෙනවද? තේරෙන්නේ එළුවෙක්ට බැටළුවෙක්ට බැඳුනොත් ඉපදෙනවා කියලා. ඒක නෙමෙයි ස්වභාවය කියන්නේ. අපි තුල එළුවෙක් ලැබීම පිණිස අඹුදරුවන් ලැබීම පිණිස ගතියක් පවතිනවා. අන්න ඒකයි ජාති ස්වභාවය කියන්නේ. පොටෙන්ෂල් එකක් තියෙනවා වගේ නේ හම්බුනේ. ඔන්න ඔය පොටෙන්ෂල් එක තමයි උපදී වගේ කියන්නේ. ඒක සෝනන්ස ඔය පංචසමුප්පාදයේ තියෙන ಜಾති කියන තැන එතනද අපි කියන්නේ එතනද ඇත්තටම ಜಾති කියන එක තන මේ විග්‍රහ කරගන්න තියෙන්නේ. ඒ පටිසමුප්පාද ධර්මයේ තුල හම්බෙන ಜಾතිය නොහම්බ වෙන තාක් අපි ಜಾතිය කියලා කතා කරන්නේ ಜಾතිය තුල ಜಾතියක් ගැන. ඒතර මෙහෙමයි ಜಾතිය තුල ಜಾතියක් කියලා වෙන එකක් ගන්න බෑ. අපි ඔය ಜಾතියක් කියලා කතා කරන්නේ අත්‍තරම අපි නොදන්න කමින් දාගත්ත වචනයක්. ඇත්තටම සෝනන්සෝ කියද්දි පොඩ්ඩක් දැන් අපි අර මේ ඔය පටිසමුප්පාදයේ අර අන්තිම ටික අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස් සම්භවಂತಿ මේව තස්ස කියලා දුක්ඛං සපදී හොති කියන දැන් අර අපි හිතන්නේ අර ඒ ටික අපිට තේරෙන එකක් නේ. දැන් සෝනන්ස අපිට ওই ටික නැහැ නේද? දැන් සත්‍ය අවබෝධය තුල වැටහෙන්න ඕනේ මොකද්ද? දුක්ඛං සමුදය හොති කියන එක මිසක් දුක්ඛඳක් හම්බෙන්නේ නැහැ කියන එක නෙමෙයිනේ. දැන් අපි අද කරන ප්‍රතිපදාව බලන්න අපි පුළුවන් තරම් කරන්නේ තියෙන දුක නැති කරන විදිය ප්‍රතිපදාවක් නේද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා දුක්ඛං සමුදය හොති කියන නුවණේනෝ විඥාව આવොත්.
අපේ හාමුදුරනේ එතන මේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ දුක්ඛස්කන්ධ සමුදය හෝති කියද්දිම පටිච්චසමුප්පාදේ අවිද්‍යාපච්චය මට මතකයි ඔව් සංජය කිව්වේ. ඔව් ඒකේ හාමුදුරනේ එහෙම බැලුවොත් ඔව් අපිට ඇහැ කන දිවනාසය කයමන ඇරිලමනේ තියෙනවා. අපි කිව්වට මේ වේවා නැති වෙනවා නිරෝධ වෙනවා කියලා එහෙම වෙලාම නැහැ නේ එහෙම බැලුවොත්. ඒක තමයි අපි කිව්වට ඉතින් ඇත්තටම එහෙම වෙලා නැහැ. ඒක තමයි අපි මොඩ කියන්නේ. ඒක තමයි දැන් ඒ විදිහට බැලුවොත් අපි ඒ කියන්නේ මේ ඇහැ ඉතුරු නැතුව නිරෝධ වෙනවා එහෙම කියලා ගන්න එතනම අතන දුක්ඛස්කන්ධය සමුදය හෝති. අපි දන්නේ නැහැ නැති කරන ප්‍රතිපදාවක් අපි කරන්නේ. ඒ ඒ පොයින්ට් හරියට හරි. ඒ කියන්නේ දැන් අපි අද කරන එක උතර බලන්න අපි දන්නේ නැහැ නැති කරන විදිහ එකක් නෙවෙයිද කරන්නේ කියලා. ඒක තමයි මටත් ප්‍රශ්නේ. ඒතර තේරෙනවද ඇත්තටම හරියට නුවණ පහළ වුණොත් ඇස කියන එක හම්බ වෙනවා හරියට. ඇහැ නැති කරන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි. ඒක හරියට මේ වගේ. අපි ලෙඩ රෝග ගැන දන්නවනේ. අපි දන්න ලෙඩ රෝග නිවා ගන්න අපි එක එක ප්‍රතිකර්මත් හොයනවනේ. නමුත් අපි නොදන්න ලෙඩක් ගැන අපිට බලෙන්වත් ප්‍රතිකර්මයක් හොයන්න බෑනේ. තේරෙනවද? ඔව්. ඒ වගේ තමයි ඇත්තටම ඇස කියන්නේ රෝගයක් කියන එක අපි දන්නේ නැහැ. ඒ හින්දා අපිට කිසිම ප්‍රතිකර්මයක් හොයන්න බෑ. නමුත් අපිට අපි දන්නේ නැහැ ප්‍රතිකර්මයක් කරලා අයින් කරගන්න හදනවනේ. ඔව්. ඒකේ මොකෝ වෙන්නේ? මූල උපේක්ෂාවට නිකම්ම යනවා. ඔව්. ගෙනහැට මේ වගේ දැන් අපිට ප්‍රශ්නේ තමයි මුහුද දින රැලි ටික. රැලි උඩට එනවා වැඩි, පේන බිබුළු වෙනවා වැඩි. අනම්මනම් තමයි අපිට තියෙන ප්‍රශ්න. අපි මොකද කරන්නේ? මොනවා හරි විදිහක් කරලා රැලි එක නවත්තනවා. නවත්තපු ගමන් මොකෝ වෙන්නේ? අර මූල මුහුද ස්වභාවයට පත් වෙනව නේද? ඔව්. ඔව්. දැන් මුහුදම නෙමේද රැල්ල හදන්න හේතුව. ඔව් මුහුද කූල් කරලා තියාගෙන සද්දල් කරලා හරි නිවිලා කියලා ඉන්නවා. එන්නවා. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන ලොකුම කියන්නේ ලොකුම තණ්හාව, ලොකුම දුක. එතකොට හාමුදුරනේ අපි දැන් මෙහෙම උදාහරණයක් ගත්තොත් මුහුද හින්දුවා කියලා හිතමුකෝ අපි. ඔව්. දැන් මම මට තේරෙන විදිහට කියන වචන වැරදි ඇති. මුහුද හින්දුවා කිව්වොත් ඊළඟට මට තියෙන ප්‍රශ්නේ තමයි එතකොට අපිට එතන කතා කරන්න බැරි ස්වභාවයක් තියෙන. ඒ කියන්නේ මට තේරෙන්නේ නැහැ ඒක කියන්න. දැන් එතකොට මට තියෙන ප්‍රශ්නේ තියෙන එතකොට දැන් එතකොට අවිද්‍යාවනේ මුහුද මම උපමාවට අවිද්‍යාව මුහුද කියලා ගත්තොත් එතකොට ඇහත් නැහැ කනත් නැහැ දිවත් නැහැ කයත් නැහැ මනත් නැහැ. එතකොට කොහොමද ඉතුරු ටික වෙන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. එතනින් එහාට මට හිතා ගන්නවා. ඒකේ අයියා පාවිච්චි කරන වචනවල මම නිකන් මට තේරෙන අදහසින් මම කියන්නම්. මෙතන මේ ඇහක් නැහැ කනක් නැහැ කියන අර්ථය නෙමෙයි ඉන්නේ. ඇහක් නැහැ කනක් නැහැ කියනකොටම පෙරපසුනේ මුහුද හැමෝ තියෙනවා. ඔව් වහන්සේ කියන එක හරි. වහන්සේ තේරුණාද දන්නේ දෙකක් හොඳේ. ඔව්. ඒකද ඒක එකක්. හැබැයි අයියා කියපු පොයින්ට් එකට මම කියන්නම් අයියා නිකන් අදහස් කරන්න ආපු එකට. ඒක මේ වගේ එකක්. ඔව්. මුහුද හින්දුවොත් රැලිත් පෙරපසු නොවි හින්දෙනවනේ. ඔව්. ඔය හින්දෙනවා කියන එක තමයි අතරම පිරිනිවීම කියන්නේ. ඔව්. කියන්නේ මුහුදේ අන්තිම දශමෙටම හිඳුනොත් කෙලින්ම පිරිනොම් පාන දන්න වෙilla. පැහැදිලිද? ඔව්. එන්නේ ඒක පැහැදිලි මට. ඔව්. ඊට මෙහා වෙන විදිහ තමයි මේක. දැන් යම් කෙනෙක් නුවණින් දැක්කොත් මුහුදම හිඳෙන විදිහ ගැන. එයාට පෙරපසු නොවි මුහුදේ ක්වොන්ටිටි එක මුහුදේ තියෙන කන්සන්ට්‍රේෂන් එක ඔක්කොම තේරෙනවනේ. ඔව්. දැන් එයා හැමතිස්සෙම ඊට පස්සේ උත්සාහ කරන රැලි නවත්තන්න නෙමෙයි. රැලි කලින් නවත්තනවා. හැබැයි ඊට වඩා මේ මනසක් කියනවා මුහුදම හින්දවන්න ඕනේ කියලා. ඔව්. එතකොට තමයි අර මුහුදේ වතුර ටික ටික අඩු කරනවා වගේ තමයි අර ඉතුරු සංයෝජන ගැලවෙනවා කියන්නේ. එතකොට තමයි අර මාර්ගඵල ලබාගෙන කෙලින්ම නිවන් දකින්න තැනට වෙන්නේ. සයනස් ඒ උදාහරණෙම තුලින් පැහැදිලි කරන්න පුළුවන් දර දැන් මූලික ක්‍රියාවලිය එහෙම නැත්නම් මූලික පැවැත්ම කියන தත්ත්වය ඒ කියන්නේ අපේ මොකක් හරි මූලික ක්‍රියාවලිය පැවැත්මක් එහෙම නැත්නම් මේක යන ගමනක් කියන අර්ථයේ මුහුදෙන්ම ඒ උදාහරණයක් පුළුවන් ද ඉස්සරහට ගිය මූලික පැවැත්ම වගේ තමයි මුහුද කියන එක. අපිට තේරෙන ඇලීම ගැටීම වගේ තමයි රැලි කියන එක. අපිට සමහර කාලවලට මුහුද නිශ්චලයි කියලා හිතාගෙන අපිට හිතනනේ මුහුද ඡණ්ඩ නැහැ කියලා. ඒ වගේ තමයි ඇලීම ගැටීම අඩු කරලා ඉන්නකා. එක රැල්ලක්වත් නගින්නේ නැහැ. හැබැයි මුහුද හැමමයි. ඒ කියන්නේ රැලි නග්ගවන්න තියෙන හැකියාව හැමමයි. යම් දවසක ප්‍රඥාවන්තයට තේරෙනොත් රැලි ගහන්න නැති එක නෙමෙයි මේ නිශ්චල බව කියන්නේ මුහුදම හින්දීමයි කියන එක. එයා මුහුද හින්දන විදිය දැක්කොත් ඒ කියන්නේ මුහුද පවතින නැති ස්වභාවය දැක්කොත් තමයි මුහුද පවතින විදිය ගැන අදහස. එහෙම සර්. මේ වගේ එකක්. ඒ කියන්නේ ඔය සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන්නේ ඒ වගේ එකක්. ඒ කියන්නේ සත්කාය සම්බන්ධ 100%ක්ම හරියට දැක්කොත්මයි සක්කාය දෘෂ්ටිය සම්බන්ධ අදහස හරියට මෙන්නේ. එතකොට සානස් ඒ දැක්මට එන එක තුල ඔය වටේ තියෙන අතු අහු වෙනව නේද? නැත්ද අහු වෙන්නේ නැද්ද? අහු වෙනවා. කෙරවලෙම අහු වෙන්න ඕනේ. ඒක තමයි මම ඉස්සරහ මුලින්ම කියන්න උත්සාහ කරේ තමයි ඒ අතු වල තියෙන ස්වභාවය උඩ නේද ඒ මුහුද අහු වෙන්නේ කියන්නේ. නෑ ඒක වැරදි. අන්න ඒක තමයි මම කිව්වේ ඔය පැත්ත වැරදි කියලා. අතු වල ස්වභාවයෙන් මුහුද අල්ල ගන්නවා කියන්නේ සාසුතෙන් උච්ඡේදයට යෑමක්. මුහුද දැකලා අතු හම් වෙනවා කියන්නේ නිරෝධය සත්‍ය. හරි සානස්. නමුත් දැන් අපි දැන් ඒ උපදින ගතිය එන්නේ අපි දැන් කොහොමද නැත්තනකින් නේද ඔතන වැටෙන්න ගිහිල්ලා ඒ උපදින ගතිය ඒ අපි කියනවා අපි දැන් ඒක මට්ටම් වල ඉන්නවනේද මිනිස්සු පවුපින් කරන මිනිස්සු ඉන්නවා පවු කරන මිනිස්සු ඉන්නවා ඕන විදිහට ජීවත් වෙන ලෝකෙ එක මිනිස්සු එක විදිහට එහෙමයි උන් යම් කිසි මනිහෙක් මේක හිතන්න ගත්තාට පස්සේ මිනිස්සු එක පැත්තෙන් ඔක්කො හිතනවානේ ඒ කියන්නේ ඔය විදිහට බුදු කෙනෙක් කියපු ධර්මයක එක පැත්තෙන් අපි මේක ගලප ගන්න බලන අපේ තුලට නමුත් ඒ ගලප යන ගමනක් තුලදී
යම්කිසි අවස්ථාවක මිනිහෙකුට පවතින යම්කිසි අවස්ථාවක පේන්න ගන්න එක මේක මුහුද නේද කියලා. සනාසිකේ මුහුද නේද කියන එක පේන්න ගන්න. ඒ පේන්න ගන්න එන මට්ටම එන්නේ අර ඔක්කොම ඒ තලතල ජීවත් වෙන ගතිය උඩ තමයි අන්තිමට ඕක හැදෙන්න ගන්නෙ. එහෙම එකක් නෙමෙයි උතන තියෙන්නේ. එහෙම එකක් නෙමෙයි වෙන්නේ. ඔය පැත්ත වෙන්නේ බුදුහාමුදුරුවෝ වෙන්න පැත්ත නෙමෙයි. ඒ කියන්නේ කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ දර්ශනය කොහොම ගැලපුවත් ගලපන්න බෑ. මොකද මම ඒකයි අර මුලින්ම පෙන්නුවේ නිර්වචන ටික අපිට බුදුහාමුදුරුවෝ පෙන්නපු ඇහැ කියන එක දීනෙන්වත් හිතලා ගන්න බෑ. ඒතකොට අපි කොහොම හිතුවත් අපි චක්කුව කියන එක දන්නේ නැතුවමයි අපි වෙන වෙනම ටිකක් හිතන්නේ. එතනින් වෙන්නේ ඇලීම ගැටීම අඩු වෙන එක. ඒ ඇලීම ගැටීමට කතා කරනස ඒක පැහැදිලි කතාවක්. කියන අපි දැන් තියෙන දෙයක් හදාගෙන ඒකේ ඇලීම ගැටීම ගලවන දැඟලුවාට කිසිම තේරුමක් නැහැ නේ. ඒක නිකන් ඔය අඩපන්ලා යනවා ඊට පස්සේ ආයෙ මතු වෙනවා. ඒකම තමයි ඉතින් මේ ජීවත් සංසාරේ දත්තම බැලුවොත් එක පැත්තකින් ඒකමනේ අපි කරන්නේ. ඒකට පොඩි පැලස්තරයක් දානවා එතනින් ආයෙ ඉතින් ආයෙක මතු වෙනවා. එහෙමයි. මං කියන්නේ එතනින් එහාට කියලා දෙයක් මම මේ කතා කරන්නේ ඇත්තට. එහෙමයි. ඒ කියන්නේ අද මා තේරලා තියෙන විදිහට බලන්න මම කියලා දැන් යන එකත් එක්ක මට තේරෙන පැත්ත නමුත් ඒක අවබෝධයක් කියන කාලත් ඉතින් විස්තර කරන්න බෑනේ. ඒ හින්දා මේ ඒක කරන් යන විදිහ පැත්ත බලන්න මේ පුළුවන් තරම් ඉතින් ධර්මය අහන්න ඒක දිගට කරන්න. එතකොට නොතේරලා තියෙනවා නම් තව තේරෙයි. තේරිච්ච දේ කෙලවරට යයි. ඒක තමයි වෙන්නේ ඉතින්. නැසනස මේ ඇත්තටම ගොඩක් වෙලාට අපි දැන් මේ කරන කට්ටියක් හැටියට ගොඩක් වෙලාට අවශ්‍යම තැන උතන තමයි. මොකද උතනින් තමයි මේක පන්න ගන්න තියෙන කියලා මට නම් සෑහෙන හිතුවට හිතෙන්නේ. මොකද දැන් සෝනස් කියන කතාවේ ඒක ඇත්තටම සෑහෙන දුර ඔළුව මේ පාවිච්චි වෙන කතාවක් කතා කරන්නේ. මොකද උතනින් පන්න ගත්තේ නැත්තම් ඕක ඇත්තම ගිහලා හිර වෙනක එක මැත්තන් වලින් ගිහිල්ලා. ඔව් එක්කෝ නියත මිත්‍යා දෘෂ්ටියට යනවා. නැත්තම් නේව සංඥා නාසංඥා මට්ටමට හිර වෙනවා. පැහැදිලි. මේ කියන්නේ දැන් අර ආර්යයන් වහන්සේ කියන්නේ දැන් අර අපි හිතපු සෝතාපන්න හරි සක්‍රදාගාමී හරි වෙච්ච හරි කෙනෙක් ඇයි ඔය මේ අරූප තලවලට යන්නේ? මෙහෙම ගන්නකෝ සෝතාපන්න උන කෙනාගේ පටන් අනාගාමී තන ඉන්න කෙනා දක්වා සතිපට්ඨානය කියන කාරණාවේදී ඒගොල්ලන්ට කරන්න ලැබෙන වැඩ ටික තියෙන්නේ අවිජ්ජා දෝමනස්ස ප්‍රහාණයනේ. ඔව්. අවිජ්ජා දෝමනස්ස ප්‍රහාණය මොකද්ද ස්වභාවිකම වෙන වැඩේ? එයා ශුෂ්ක විදර්ශක පැත්ත නෙමෙයි නම් ඒ කියන්නේ ප්‍රඥාව මුල් වෙලා යන කෙනෙක් නෙමෙයි නම් එයා සමාධිය නම් ප්‍රගුණ කරන්නේ. එයාට වෙන්නේ කාම ටික කාම ගතිය අඩු වෙනවා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර සංසිඳනවා. ඊට පස්සේ ප්‍රීතිය සංසිඳනවා. සුඛය සංසිඳනවා. ওই විදිහට ගිහිල්ලා අෂ්ට සමාපatti මට්ටමටම නගන්න පුළුවන් එයාගේ සමාධිය. ඒකින්ද එතනින් යන්න පුළුවන්. ඒකේ අවුලක් නැහැ. මොකද නොදන්න කෙනා ගිහිල්ලා ඕක හිර වෙනව නිවන කියලා. දන්න කෙනා කෙලවර දැකලා යන හින්දා හිර වෙන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ ඕක බලන්න ඔය ඉන්ද්‍රිය විභංගේ පෙන්නන්නේ අරූපාවචර තලවල මේ අඤ්ඤේන්ද්‍රිය නැත්නම් අර සෝතාපන්න වෙන්න පුළුවන් තැනට තියෙන ලෝකෝත්තර ඉන්ද්‍රිය විතරයි නැත්තේ. ඒ කියන්නේ ඒ තලයට ගියපු කෙනෙක්ට නිවන් දකින්න බැරි නෑ. මොකද එයාට ඥාන දර්ශනය තියෙනවා නම් ඒ ඥාන දර්ශනය තුල ලෝකේ ඕන තැනක හිටියා කියන එකෙන් පාඩුවක් නෑ. ඒගොල්ලෝ සතර පායට යන්නෙම නෑ. ඒක කොහොමවත් වෙන්නේ නෑ. මේ උඩ තලවල කොච්චර උඩට ගියත් මේ ඒගොල්ලන්ගේ අර ඥාන දර්ශනය තුලින්මයි හිස් වෙන්නේ. නොදන්න කෙනා කරන්නේ තමන් දන්න තැන ඉඳන් හිස් කරගෙන යන එක. ඒතර තමන් දන්න ටික ඇලීම ගැටීමනේ. ඒක හිස් කරාට පස්සේ උපේක්ෂාවට ගියා කියලා එයාටවත් තේරෙන්නේ. උපේක්ෂාව හරියට මේ වගේ. දැන් අපි නිර්වින්දනය කළොත් ඇඟේ කොතනක හරි අංගයක් අපිට තේරුණොත් මෙතන නිර්වින්දනය වෙලා කියලා. ඒ කියන්නේ මගේ අතර ඉන්ජෙක්ෂන් එක විද්ද කියන්නකෝ. එතකොට මගේ අත නිර්වින්දනය වෙලා කියලා මට තේරෙනවා නම් ඇත්තට මේක නිර්වින්දනයක් වෙලාද කියන්නේ. නෑනේ. ඔය කාරණා මේ වගේ අර ඒ දවස්වල දැන් අපි ක්ලාස් යන කාලේ දැන් සමහරවිට කරන්ට් යනවනේ ක්ලාස් වල මේ උගන්වන්නකොට සර්ලා. ඒතර සර් කරන්නේ අර ස්ටේජ් උඩ දැන් අහනවා මම කියන දේ ඇහෙන්නේ නැති කට්ටිය අත උස්සන්න කියනවා. හරි. දැන් කට්ටිය අත උස්සනවනේ. උස්සපුවා මොකද්ද ඒකේ තේරුම? ඇහිලා තියෙන්නේ. ඔය කියන්නේ ඇලීම ගැටීම වගේ එකක්. ඇත්තටම මම කියන දේ ඇහෙන්නේ නැති කට්ටිය අත උස්සන්න ගියොම අත උස්සන්නේ නැහැ කියන තැන තමයි ඇත්තටම ඇහිලා නැහැ කියන එක තියෙන්නේ. හැබැයි එතනට තේරෙනවද එතන අත්දැකීමක් ගන්න බෑ කියලා එහෙම. ඔන්න ඔතන අත්දැකීම ගන්න නුවණ තමයි ප්‍රඥාව කියන්නේ. තේරෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඇත්තටම මේ අපිට නොතේරෙන අපේ මෝඩකම නිසා නොතේරෙන දෙයක් තමයි අපිට මට තේරෙන හැටියට මේ ඇහැ රූපය ශබ්දය මේ කන මේවා ඉපදිලාම තියෙන බව. හම්දුරනේ අර සංජය මහත්තයා කියපු අර පිරිනිවන් පානවා කියපු තැන අර කිව්වේ ඉහළමට ගිහිලා අට සමාපatti දක්වා බ්‍රහ්මතලවලට ගිහිලා කියලා. එතන නිකන් මට තේරෙන්නේ පිරිනිවන් පානවා කිව්වහම නිකන් තියෙන යමක් නැති වෙනවා වගේ ස්වභාවයක් වගේ. ඒක චුට්ටක් මේ පැහැදිලි කරන්න පුළුවන්ද බහදර මට? ඒක තමයි අර වැඩේ. අපිට හිතෙන්නේ මේ හාමුදුරුවෝ පිරිනිවනෙන් පස්සේ ඉන්නවද නැද්ද වගේ අදහස් තමයි අපිට තියෙන්නේ. පැහැදිලිද? කවුද වගේ. ඒකයි මම කිව්වේ ඔය යමක් කියන තැනින් අල්කායන්න දාලා හිතන්න එපා උච්චේදෝ ශාසතේ නෝමයි. හැබැයි මෙහෙමයි එහෙම හිතන්න එපා කිව්වට එහෙම හිතන්න එපා කියලා ගන්නෙත් ආයි අල්කායන්නකින් තමයි. ඔව් එතන නිකන් අර වතුර ටික හිඳිලා ගියා ජලාශය හිඳුනා වගේ ස්වභාවයක් නේ තියෙන්නේ නේද එහෙම. හැබැයි එතන තේරුම් ගන්න වතුර හිඳුනා කියද්දි හිඳිච්ච ජලාශයක් කියලා තේරුනොත් ආයි වැරදි ඈ. ඔව්.
තියෙන බව වැරදි කියලා අරගෙන නැහැ කියලා නම් ගන්න එපා ඒකත් ඉවරයි. ඒ හැමදෙනේ තේරෙනවා ඒක ස්වභාවය ගැන ඇත්තටම කිව්වොත් වචනයකට කියන්න බෑ කියලා තමයි තේරෙන්නේ. ඒක ඇත්තටම මම ඕක මෙහෙමයි දැන් ඕක අපි දැන් ඔහොම කතා කරලා තේරුම් අරගෙන හිතා ගන්න එපා දැන් ස්වභාවය කෙනෙක් කතා කරන්න බෑ ඒ හින්දා මේ කතා කරලා දන්නේ නැහැ නෙමෙයි ඈ. එතන ඕක හරියට අහුුන්නේ නැත්නම් ඕක සම්පූර්ණ ස්වභාවයක්. ඔව්. ඒක මතක තියාගන්න. බොහෝ වෙලාවට හිතන් ඉන්නේ ස්වභාවයක් කියලා තමයි තාම ඉන්නේ. බොහෝ වෙලාවට නෙමෙයි අපි ඉන්නේම ස්වභාවයක් කියන එකේ. බොහෝ වෙලාවට ඔව්. ඒක තමයි. සයනසල බටමිටි දෙකේ කතාව ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් විඥාන ප්‍රඥා එතන ඒ ටික කොහොමද එන්නේ කියලා. බටමිටි දෙකක් කියනකොට අපිට තේරෙනවා. ඒ කියන්නේ මෙතන දෙකක් තියෙනවා කියලා බටමිටි. හැබැයි එතන අදහස තේරෙනවද අර මේ ඇති කල්ලි මේ වේ කියන එක පෙන්වන්න ගත්ත උදාහරණයක් විතරයි ඕක. අපි ඕක ලෝක සම්මතයෙන් ගත්තොත් අපිට තේරෙන්නේ විඥාන කියන බටමිටියත් නාම රූප කියන බටමිටියත් කියලා දෙකක්. එහෙමයි. ඒකයි කියන්නේ අර එකක් නැතිනොට අනිත් එක තියෙන්නේ නැහැ කියලා පෙන්වන්නේ ඔන්න ඔය මේ ඇති කල්ලි මේ වේ කියන එක ලූප්පල දෙන්න. එහෙමයි. මොකද දැන් බටමිටි දෙකක් තියෙනකොට අපිට පුළුවන් එකක් හිටවලා අනිත් එක වටන්න ඕන නම්. එහෙමයි. නමුත් ඒක කරන්න බෑ කියලා එතන පෙන්වන්නේ උපමාව තේරුම් ගන්න අර්ථය මෙය මිසක් මෙය එය නෙමෙයි කියන තැනට. සාමාන්‍යයෙන් මේ අර දැන් ඇස ඉපදිලාම තියෙනවා රූපේ ඉපදිලාම තියෙනවා කියලා ඒක ඇත්තටම අපිට තේරෙන්නේ අපි නිත්‍ය සංඥාවෙන්මයි ඉන්නේ කියන එක නේද? අන්න හරි. ඔන්න ඕක හින්දා තමයි පෙර නොයසු විරු දහම අහනකොට තමන් මෝඩ බව තේරෙන්න ඕන මිසක් තමන් ප්‍රඥාවන්තයි කියලා තේරෙන්නේ නැහැ. එහෙම. එතකොට තමයි ඇත්තටම නිච්ච බව. එතකොට තමයි තණ්හාව කියන එක හම්බෙන්නේ. මම උඩ උදාහරණයක් කියනවා මම කියපු පොයින්ට් එකට. චක්කුල් ලෝකයේ පිය රූපං කියලා තන. තණ්හාව ඉපදෙන්නේ එතනමයි කියලා. නමුත් අපිට කවදාවත් දැන් ওই නිරෝධය හිතනකොට චක්කුව ප්‍රියයි කියන එක කවදාවත් හම්බෙලා නැහැ නේ. ඒක ඇත්තයි. ඕක ඇත්තම ප්‍රිය බව හම්බෙන්නේ හරියටම මේ දුක බව දැනගන්න කෙනාට. අපි ඔය දුක නැති කරනවා කියලා හදන්නේ අපි දන්න දුක අයින් කරගන්න ප්‍රතිපදාවක්මයි. නැතුව දුක අවබෝධ කරන එකට නෙමෙයි අපි මේ දඟලන්නේ. නිරෝධ කරන්න හදන්නේ අපි දන්න දුක. ඒක සෑහෙන ලොකු අඩුවක් හොඳ ඒක සම්පූර්ණ මේ දෘෂ්ටි කාන්තාරයේ උපරිම දෘෂ්ටි ටික ඔය කියන්නේ. ඔය විදිහට බලනකොට. සෝනස් ඔතන අර දැන් අර පෙනෙන ස්වභාවයේ පංචස්කන්ධය කියන්නේ බලන එකද පංච උපාදානස්කන්ධය කියන්නේ. අපි ඉන්නේ පංච උපාදානස්කන්ධ මට්ටමේම තමයි. අපි අද අපිට පේනවා කියලා අපි කතා කරන්නේ උපාදාන මට්ටමකින්. ඒ කියන්නේ අපි බලලමයි පේනවා කියන්නේ. හරිද? අත්‍තරම අර පෙනීම කියන්නේ මේ මූල ක්‍රියාවලිය වගේ ස්වභාවයක්. ඔව්. ඒනේ අපිට බලෙන්වත් අයින් කරන්න බැරි තැන. අයින් කරන්න බැරි ස්වභාවය තමයි ස්කන්ධය. ඔතන තමයි පිරිසින් දත යුත්තේ. ඔව්. ඒ නිසාම මේ උපදී ප්‍රහාණය වෙලා සවපදිශේෂ වෙනවා. අර ගලවන්න බැරි ටික, ඒ ගැලවෙන්න ඕන ටික තමයි අනුපසේෂ. ස්වාමීන් වහන්සේ ඔතන අර ඔබ වහන්සේ එතන සක්කාය දිට්ඨිය ගැන කතා කරපින්න දැන් මේ සක්කාය දිට්ඨිය කියන්නේ සක්කාය කියන්නේම පංච උපාදානස්කන්ධය කියලා මම හිතන්නේ මහා විද්‍යාල සූත්‍රයේ කොහෙද තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ සෝතාපන්න කෙනෙකුත් පංච උපාදානස්කන්ධේ එයා එකෙන් මිදලා නැහැ නේද? පංච උපාදානස්කන්ධෙන්ද? එහෙමයි. ඔව්. ඒ කියන්නේ මිදිලා නෙමෙයි ඔතන තියෙන දැන් දෘෂ්ටිය පිරිසිදුලා. ඒ කියන්නේ දැන් එයාට හරියට තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. කියන්නේ එයා ඒකට අහු වෙනවා ඒ වුණත් එයා දන්නවා මේ මම අහු වෙලා ඉන්නේ. අහු වෙලා ඉන්නේ. අහු වෙලා ඉන්න බව නොතේරෙනකමයි පෘථග්ජනකම. අහු වෙලා ඉන්න බව තේරෙන එක තමයි සේක බව. හරි ස්වාමීන් වහන්සේ. පැහැදිලි ස්වාමීන් පැහැදිලි. කියන්නේ මාළුවා තමන් ඉපදුනේ තමන් ඉන්නේ මුහුදේ බව නොදන්නකම පෘථග්ජනකම. යම් දවසක කැස්බෑව කියනකොට තමන් ඉන්නේ මුහුදේ බව තේරෙන එක තමයි සේක බව. යම් දවසක මුහුද ඉක්මවල ගොඩ බිමට යන එක තමයි රහත් බව. නැත්නම් පිරිනොම් පාන එක. පැහැදිලිද? පැහැදිලි. ගොඩක් පිං. හරි තරසන. ස්වාමීන් වහන්සේ ඔතන දැන් ওই ක්‍රියාව දැන් හේතුඵල ධර්මයේ ගත්තාම දැන් ඔතන පැත්තකට දීපම් ක්‍රියාවලිය දැන් ওই ක්‍රියාවලිය නේද ওই රුප්පණය සංජානනය විජානනය කියන්නේ ওই ක්‍රියාවලියටයි ඒක තමයි නිත්‍ය බව. ඔව් ඔව් ක්‍රියාවලිය. ඔව් එහෙම ගත්ත හැකි. හැබැයි දැන් ක්‍රියාවලිය පංචේන්ද්‍රියෙන්ද ගන්න බෑ. ඒ කියන්නේ අල්ලන්න බෑ. ක්‍රියාවලිය ඉක්මවල. ඔව් ඒක අල්ලන්න බෑ එතනින්. හැබැයි දැන් ක්‍රියාවලියට හේතුව තමයි අවිද්‍යාව. ඔව් ඒ කියන්නේ ඔන්න ඔය පැවැත්මට තමයි අවිජ්ජා පත්‍ය සංකාර පත්‍ය එනතන් අවිද්‍යා කර්ම තණ්හා නිබ්බත් ලක්ෂණ කියලා පෙන්නන්නේ ඔය මූල ස්වභාවය. ඔව් දැන් එතන අර වැඩේ තියෙන්නේ එතන පංචේන්ද්‍රියෙන් අල්ලන්නත් බෑ. ඒ කියන්නේ හිතන්නේ යන්න අපි ඒක ඉක්මවලනේ යන්නේ. ඒක තුලට යන්නේ. ඔව් ඒක තුලට යන්නේ. එතන තමයි අර ට්‍රිකි පාර්ට් එක දැන් එතන ඉන්න ඕන විදිය. ඔව් ඒක තමයි. ඉතින් කොහොමත් කරන්න තියෙන්නේ මේකයි. කරන්න තියෙන්නේ උපරිම තමන්ගේ අර තියෙන නිහතමානීකම, මනුස්සකම, ගුණධර්ම ටික පෝෂණය කරගන්න ගමන් දහම අහන එක. අහන ගමන් තව තවත් ගුණධර්ම හදන එක. එතකොට නොලැබිච්ච ප්‍රඥාව ලැබෙන්නත්, ලැබිච්ච ප්‍රඥාව මුහු කරා යන්නත් උපනිෂය වෙන්නේ ඒකම තමයි. ඒ කියන්නේ ඇලීම ගැටීම දුරු කරන ප්‍රතිපදාවම තමයි දෙපැත්තටම බලපාන්නේ. ධර්ම ශ්‍රවණය දිගට ගන්න මොකද නැත්නම් ඇලීම ගැටීම අඩු කරන අපිට තේරෙන්නේ නැති උපේක්ෂාවට අපි හිර වෙන්න පුළුවන් ප්‍රවණතාව වැඩි දන්නේ නැති කෙනෙක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ
විපරීත සංඥාවට අර මේ උදාහරණයක් දෙනවනේ ස්වාමීන් වහන්සේ අර මිරිඟුවේ මේ එක ඒක දැන් අපිට කොහොමද ඒක හරියටම ප්‍රත්‍යක්ෂ විදියට තේරුම් ගන්න අපේ ජීවිතයට කොහොමද ඒක අපිට ලැබෙන සංඥා විපරීතයි කියලා අඳුරගන්න පුළුවන්ද ඒක නැත්නම් ඒකත් ඒ කියන්නේ පේන රූපය මිරිඟුවක් කියලා අපිට හිතන්න වෙන්නේ වෙනම. ඒ කියන්නේ පෙනිච්ච දේ අරගෙන ඒකට හිතන්න වෙනවා මේක මිරිඟුවක් කියලා. එතකොට ඒකත් නිකන් මානසිකා කියන මිරිඟු සංඥාව කියන්නේ. ඒ කියන්නේ අර මූලික තැනින්ම අහුවෙච්ච කෙනාට පේන්නෙම සංඥාව මිරිඟුවක් කියන අර ඥාන දර්ශනය තුල. එතන හිත ඒ කියන්නේ යා ඒක බලලා මිරිඟුවක් කියලා හිතන එක නෙමෙයි. මිරිඟු බවකින්ම පේනවා කියන්නේ වෙන එකක්. පැහැදිලි හාමුදුරුවෝ කියන එක නම් මැජික් එක වැඩේ ට්‍රික් එක දැනගෙන ආයි පස්සේ මැජික් එක පේනවා වගේ වැඩක් ඒ වගේ එකක්ද? ඔව් මෙහෙමයි ට්‍රික් එක පේනවටත් වඩා මැජික් එක කියන්නේ හරියට මොකක්ද කියලා අවබෝධ වුණාම තමයි ට්‍රික් එක තේරෙන්නේ. ඔව් ඒ කියන්නේ ඒක ඊට පස්සේ ආයි මැජික් බලනවා ඒ කියන්නේ මැජික් පේනවා වගේ වැඩක්ම නේද ඒ මේ කනිෂ්ක මං හිතන්නේ මට තේරුණේ වගේ. මෙහෙමයි දැන් යොහනයි කියූප එක දෙපැත්තක් තියෙනවා. දැන් අපි ලෝකේ දන්නවනේ මැජික් දාති කීපයක් බලලා මැජික් සහ ඒවා ට්‍රික් එක. මෙතන අවබෝධ නොවන තාක් මැජික් කියලා තේරෙන්නේ නැහැ. අවබෝධ වුණාට පස්සේ ට්‍රික් එකක් ගැන නෙමෙයි අදහස් තියෙන්නේ. කෙලිම මැජික් කියන එක ගැන දන්න. ඔව්. ඒතකොට කලින් දැකපු මැජික් එක ආයි පේනවා කියලා නෙවෙයි නෑ. මෙච්චර කල් දැක්කේ මැජික් කියන එක තේරෙනවා. ඔව් ඔව්. එතන අදහස් දෙක දෙකක් හරි. අපේ හැමදෙන්නේ ඒක අපිට ඔය දැන් අනිච්ච කිව්වහම තේරෙන්නේම නිකන් මේ කැමැත්තට නෑ ඔය වගේ අපි අහලා දැනගත්තු එකක්නේ. එතන චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද චුට්ටක් විතර? ඔව් මෙහෙමයි මෙහෙකට ඔය කැමැත්ත නැත්තේ මොකද්ද? මොනවා හරිනේ. ඔව්. එතකොට මේ මොනවා හරි කියන එක පැවතුනොත්ද නැද්ද අනිච්ච වඩන්න පුළුවන් ඉන්නේ අපි දන්න විදිහට දැන්. ඔව් එහෙම තමයි අපිට වඩන්න පුළුවන්. ඔව් එතකොට ඉතින් ඔතන අනිච්ච වඩන්නත් පැවැත්මක් තියෙන්න ඕනේ නේද? ඔව් ඔව්. ඒක අනිච්ච වඩන්නත් අපි ඉතින් මේකේ ඉන්න එපයි. තේරෙනවද? ඒ කියන්නේ හොරෙක් හිටියොත්මනේ මේ නඩු කියන්න පුළුවන්. ඔව්. දැන් අපිට නඩු කියන්න නම් ආසාව තියෙන අපිට හොරෙක් හදන්න හරි වෙනවද නැද්ද අන්තිමට? හදලා කියන්න දෙනවා. හදලා කියන්නේ ඉතින්. ඔව් එතකොට අපි ඒක තමයි අනිච්ච ස්වභාවය අපි ඔය කියන වචන වලින් කතා කරන්න බැරි ඥානයක්ම විතරයි එතකොට. ඒක මට ඉස්මතු කරන්න ඕනේ වචනෙන් ගන්න බෑ කියන එක අපි හැමෝටම. ඒක ඇත්තටම හරි. ඒ කියන්නේ අපිට අපි මේක හිතලා හදලා කරනවා මිසක නැතුව ඇත්ත. ප්‍රඥාව කියන එක මේ වචන වලට අරගෙන හිතලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. පැහැදිලිද? ස්වාමීන් වහන්සේ අනිච්ච සංඥාව කියන එක අර මේ වඩන්න කියන්නේ අර ගිරිමානන්ද හඳුරට ඒ කියන්නේ උන්වහන්සේ මාර්ගඵල ලාභී අවස්ථාවක එතන ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ කොහොමත් ඔය පරම ආරෝග්‍ය කියන්නේ මේ කය සංසිඳුවන එක නෙමෙයි ඈ. බුදුහාමුදුරු කවදාවත් පිරිත් කියලා කය සංසිඳවන්න කියනෝ නෙමෙයි. කෙලින්ම මේ නුවණස කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි අහලා තියෙනවා අර දැන් ඔය චතුර්ථ අධ්‍යායනට ගියාට පස්සේ අර පෙරවිසු කඳ බලන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් එහෙම වුණොත් අර මම අතීතයේ හිටියා දැනුත් ඉන්නවා අනාගතේ අර ඒ වගේ එතනට අහු වෙනවා නේද? ඒ හින්දා තමයි මේ බුදුහාඳුරෝ පෙන්වන්නේ දැන් නිරෝධාර්ය සත්‍ය නැත්නම් අනුත්පාදය දන්න කෙනා පෙරවිසු කඳ විපිරපලද්දී මම හිටියා කියන සංඥාව නෙමෙයි හම්බෙන්නේ. යාට පැවැත්ම හම්බෙන්නේ. හැබැයි අනුත්පාදය නොදන්න කෙනෙක් බලාගෙන ගියොත් වෙන්නේ මම මෙහෙම ඉඳලා මෙහෙම වෙලා මෙහෙම වෙනවා කියන සක්කාදිට්ඨිය. දැනගෙන ගියොත් අර කතරගම නොදැන ගියොත් අතරමඟ කතාව වෙන්නේ ඒකට. ඒ කාලේ දැන් උපේක්ෂා මට්ටම උඩරම තීව්‍රව දියුණු කරපු මේ ඍෂිවරු තාපසවරු ඔය සියලු දේවල් දන්නවනේ. ස්වාමීන් වහන්සේ උන්නාප්‍රාණ සූත්‍රයක ඇහැට රූප විඳින්න බෑ කියලා කියන්නේ මොන අර්ථයෙන්ද? දැන් අපිට කවදාවත් USB පෝට් එකක් අරගෙන පෙන් එකක් ගැහුවා කියලා ඒක කියවන්න බෑනේ. තේරෙනවද? පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. يعني කම්පියුටරේ USB පෝට් එකක් වෙනම අරගෙන ඒකට පෙන් එකක් ගැහුවා කියලා රීඩ් කරන්න බෑනේ. රයිට්. CPU එකේ කෝඩින් එක යන්න එපා. ඒකෙන් තේරුණා කෝඩින් එක තිබුණොත්ම තමයි USB පෝට් එක හදන්නේ. එහෙම වුණොත් තමයි පෙන් එක හදන්නේ. හැබැයි පෙන් එකටයි USB පෝට් එකටයි වෙනම කනෙක්ට් කරලා කතා කරන්නත් බෑ. අර CPU එකෙන් එන්න ඕනේ. තේරෙනවද? ඒ හින්දා තමයි අදහස් තියෙන්නේ. ඉතින් ඔය ඕකටත් ආයි පෙන්නනේ සිතට පිළිසරණ මොකද්ද කියලා අහුවාම සිහිය කියලා පෙන්න තැනුත් තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සිතට පිළිසරණ අසිහිය. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන සිතට පිළිසරණ සිහිය කිව්වා මේ සිතටත් පිළිසරණ සිහිය කියන එක සිහිය කියන එක විඤ්ඤාත මට්ටමක් වෙන්න බෑනේ නේ. ඒ කියන්නේ අර හරියට ඔය software වල දාන්නේ watch dog කියලා මේ system එකක් අර බලන්න පුළුවන් ඒ වගේ එකක් දැම්මා වගේ තමයි. කියන්නේ සිත ඉක්ම වූ ධර්මයක් වෙන්න එපා. දැන් ඔය මට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ හැමදෙන්නේ මේ උපමාව ගනිද්දී මට චුට්ටක් ප්‍රොසෙස් කරගන්න වෙලා යනවා. මොකද උපමාව මම මැච් කර ඒක මට ඒක අවුලක් දන්නේ මැච් කරන්න බලනවා මේ යථාර්ථයේ වෙන විදිහට ඇහැ කන දිව නාසය කය මනට දාන්නම නිතරම ඒක ඔටෝමැටිකලි යනවා මගේ. මේකයි වැඩේ තියෙන දැන් ගන්න උදාහරණ ඔක්කොමත් ওই විදිහට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක තමයි ඔයගේ ලොකුම ප්‍රශ්නේ. ඒක තමයි දැනගන්න. ඒ විදිහට ඇප්ලයි කරනකොට අර හැංගීමෙන්නේ නැහැ. මොකද අපි හැංගීම කතා කරන්නේ බේස් එකට. නමුත් අපි ඇප්ලයි කරන්නේ බේස් එක මත තියෙන උඩට. තේරෙනවද? උඩට ඇප්ලයි කරා කියන එක වැඩක් නෑ. ඒක මේ සාමාන්‍ය මේ ලෝකයේ තුල තියෙන චින්තනයක් විතරයි. ඔව්. අර බේස් එකටම වදින විදිහට තමයි උපමාව ගන්න ඕනේ. නැත්තම් උපමාව නිකන් ලියාගත්තා විතරයි වෙන්නේ.
උපමාවේ අර්ථය දැන් මේ දැන් අපි ගොඩක් වෙලාවට දැන් උපමාවේ අර්ථයන්නේ ඒක ලෙහන්න උත්සාහ කරන්නේ. ඒක වැරදි. උපමාවේ අර්ථය ලෙහන්න බෑ. උපමාවෙන් ගන්න ඕනේ හැඟීම. ඒ කියන්නේ උපමාවෙන් කියන්න හදන හැඟීම. ඒ කියන්නේ දැන් වක්කඩේ හකුරු හැංගුවා වගේ කිව්වහම අපි වක්කඩ හකුරු ගැන හිතන්නේ නෑනේ. ඔව්. අපිට තේරෙනවනේ ඒක නිකන් යූස්ලස් වගේ අදහසක් එනවනේ. ඔව්. දැන් ඒතර තේරෙනවනේ වක්කඩ හකුරු ඔක්කොම අතික්‍රමණය කරලා නිෂ්පලයි කියන එක හිතනවා කියන්නේ ඒක මේ සාමාන්‍ය අත්දැකීම කියන එක නෙමෙයිනේ නුවණක් නේතන තියෙන්නේ. ඔව්. නැත්නම් ඉතින් දැන් පොඩි කෙනෙක් ටිකෝත් එහෙම වක්කඩේ හකුරු හැංගුවා වගේ කිව්වම එයා එක්ක වක්කඩයි හකුරුයි හංගලා බලයි. ඒ වගේ වැඩ මේගොල්ලෝ කරන්නේ. ඔව්. මේ දන්න දකින කෙනා ඒක කියනකොට පෙරපසු නොවි අර්ථය හැංගීමට අහගන්න ඕනේ. ඒක අර හැංගිච්ච අදහස. ඔව්. අන්න ඒක තමයි කරන්න ඕනේ. දැන් ওই ෆෝන් එකේ උපමාව කියනකොට අපිට අහුවෙන්නේ කෝල් එක පැත්තෙන් ෆෝන් එකේ කතාව. නමුත් දැන් මම කියද්දි කිව්වද කෝල් එක මුල් කරලා කෝල් එක හිතන්න කියලා. ඔව් දැන් එතන පොයින්ට් එක කියද්දි අපි හවුද දැන් මම දන්නේ මම ආයිත් කියන්නේ ඒ දෙමයි කියන්නේ දැන් ෆෝන් එක උදාහරණයක් ගත්තොත් ෆෝන් එක රිසීව් වෙන්න එහෙම නැත්නම් ඩිටෙක්ට් වෙන්න ඒක රෙඩි වෙලාමනේ තියෙන්නේ. එතකොට මට ඕක උපමා මට මෙහෙම යනවා ඒක මං වැරදි ඇති. මගේ මනස එහෙම නැත්නම් මගේ හිත එහෙම නැත්නම් මේ අවිද්‍යාව කියන එක නිසා මම රෙඩි වෙලාමයි ඉන්නේ මේ දරාගේ අර එහෙම ස්වභාවයක් තමයි මට දැනෙන්නේ. මම දන්නේ ඒක ඒ උපමාව මට මැච් කරන්න හදා. වචන ටික හරි. හැබැයි දැන් මම කිව්වේ නිර්වින්දනය වෙච්ච බව නිර්වින්දනය වුණා නම් තේරෙන්න බෑනේ. ඔව්. ඒක හරිද අයියා කියන එක මේ වගේ දැන් ඇඳිරි නීතිය දාලා තිනකොට එළියේ වෙන්නේ මොනවද කියන එක අපි දන්නව නේද? ඒ කියන්නේ පාරවල් හිස් වෙලා මිනිස්සු කවුරුත් නැහැ. ඕවා අපිට තේරෙනවනේ. දැන් ඇත්තටම ඇඳිරි නීතිය දැම්ම නම් එළියේ වෙන දේ අපිට තේරෙන්න පුළුවන්. තේරෙන්න බෑනේ. බෑනේ. තේරෙනවා කියන්නේ මොකද ඇඳිරි නීතිය නේ අපි එළියට ගිහිල්ලා. ඔව්. අන්න ඒ වගේ තමයි ඔය අයියා වචන වලින් කියන එක මේ හිතලා ගන්නව නම් ගන්න හදන විදිය. ඔව් නේ දැන් මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ උපමාව කියපු ගමන් උපමාව අර අතෙන්ට මැච් වෙන්න යනවා මට. ඒකයි ඒ කියන්නේ. ඒක තමයි සාමාන්‍ය විතර්කණය කියන්නේ ඒකට තමයි ඒක කොහොමද? කියන්නේ අපි ජීවිතේ අපි සාපේක්ෂ කරගෙන හිතන්නේ. ඒක දෝෂයක්. දැන් ඒ හිතන එකම වැරදි කියලා ටිකක් හරි තේරෙනවා නම් දැන් තව අහනකොට ඒ මට්ටම අඩු කරනවනේ මනස. මොකද ඒක තේරුමක් නැති හින්දා. ඔව්. ඒක ගැටලුවක් නෑ දැන් ඔය උතන ඔහොම එකක් වෙන බව තේරෙන එකම ලොකු ජයග්‍රහණයක්. බොහොම පිස්සෙත් දෙනවා වහන්සේට. ස්වාමීනාචාර අර ඒ වගේ එකක් කිව්වට පස්සේ අර මතක් නේද අපි අර මේ දැන් අර අපි හැමදේම අඳුරගන්න සංඥාවෙන් එතකොට ඒ සංඥාවට දීලා තියෙන මිරිඟුව උපමාව දීලා තියෙන මිරිඟුව කියන එකනේ. එතකොට අර මිරිඟුව කියන එක අර තිබුණේම නැහැ. අපි හඳුනගන්නේ සංඥාවක නෙමෙයි. අපි සංඥාව තුල ඉඳගෙන වෙනම සංඥාවක් කතා කරන්නේ. ඒක පරිසරකම් ස්වාමීනාචාර මොකද්ද අපි වැරද්ද කියන එක? දැන් ඔය කිව්ව විදිහ තමයි අපිට හිතන්නේ. ඒ කියන්නේ අපි අඳුරගන්නේ මේ ඕනෑ සංඥාවකින් කියලා. ඇත්තටම සංඥාව කියන්නේ ඕකට නෙමෙයි. අපි ඉන්නෙම සංජානනයේ එක. එතනයි මිරිඟු ස්වභාවය පවතින. ඒක අපි හඳුනගන්න සංඥාව නෙමෙයි. අපි සංඥාව කියන්නේ ඒ වෙලාවට ප්‍රමුඛ අප්‍රමුඛ වෙන එක නෙවෙයි. ස්වාමීන් වහන්සේ අර මං හිතන්නේ අර දෙවි කෙනෙක් බුදුහාමුදුරන්ගෙන් අහන්නේ අර එතන ඒ දෙවියා මහිත කියන්නේ අර මේ කෙනෙක් අර ඉස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවා ගන්න හදනවා වගේ අහිත කාමරාග ප්‍රහාණය කරන්නයි කරන්න ඕන. හැබැයි බුදුහාමුදුරන් යන්නේ හැම මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න. ඇයි ස්වාමීන් වහන්සේ ඒක සක්කාය දිට්ඨිය එච්චර ලොකු බරක් දුන්නේ එතනද? එහෙමනේ සක්කාය දිට්ඨිය වැටහෙන්නේ නැතුව කාමරාගය කියන එක වටහා ගන්න බෑ. ඔව්. දෙවියා කාමරාගය කියලා අදහස් කරන්නේ ඔය මේ මනුස්ස තලයේ තියෙන පංචකාමයේ වගේ අදහසක්. එයාට දෙන්නේ එයාත් ඉන්නේ කාමරාගය කියන එක. හරි ස්වාමීන් වහන්සේ අර දසංයෝජන දන් වල තියෙන එක නෙමෙයි මෙයා මේ කියන්නේ නේද? ඔව් එයාට තියෙන සාමාන්‍ය මේ කාමරාගය කියලා හිතන්නේ කාමයට ඇල්ලනවා කියන අදහස. ඔව්. නමුත් බුදුහාමුදුරු සක්කාය දිට්ඨිය බලන්න කියන්නේ එතකොට තමයි ඇත්තම කාමරාගය කියන එක අහුවෙන්නේ. ඒතකොට තේරෙනවනේ සක්කාය දිට්ඨිය පිරිසුදු නොවන තාක් ඉතුරු ඔය කාමරාග පටික රූපරාග මොනවද තේරෙන්නේ නැති බව. එහෙමයි ස්වාමීන්. ඇත්තම මේ ඇලීම ගැටීම කියන එකේ ගැඹුරවත් තේරෙන්නේ නැහැ. ඇත්තම සක්කාය දිට්ඨිය දුරු වෙන තාක්. ඔව්. පැහැදිලිද? එහෙමයි ස්වාමීන්. ඒක ඉතින් සක්කාය දිට්ඨිය කඩා ගන්න එකනේ අමාරුම ස්ටෙප් එක නේද? එහෙමයි. ඒක අමාරුයි කියලා පෙන්වන්නේ අරකින්ද තමයි. මොකද අපි දැන් දන්න මත හුඟක් වැඩිනේ. එතකොට ඉතින් අපි මේ මත වලින් තියෙන සක්කාය දිට්ඨිය දුරු කරනවා මිසක් ඇත්තම සක්කාය දිට්ඨිය ගැන අපි හොයන්නේ නැහැනේ. අපේ තියෙන දෘෂ්ටි ටික ඉස්සලා කඩාගෙන ඉන්න ඕනේ ඒක අහගන්න. ඒක තමයි. ඒක ඒ දෘෂ්ටි ටික කැඩෙනවා කියන්නෙම අර ටික අහුවෙනවා. ඒකට තමයි අර රාගයේ කෙලවර මොකද්ද? ද්වේෂයේ කෙලවර මොකද්ද? අර කියන්නේ සතිපට්ඨානේ පෙන්නන්නේ දෝමනස්ස සිතක්, ඒ කියන්නේ රාග සිතක් ඇතුනොත් රාග සිතයයි ප්‍රඥාවෙන් දැනගනි. එතකොට තේරෙනවනේ. එතකොට යාට රාගයේ කෙලවර තේරලා තියෙන්නේ. දැන් අපි දන්න විදිහට රාගය මෙනෙහි කරා කියලා ගෙවෙන්නේ නැහැ නේ කවදාවත්. බොහොම පිසිද්ද දෙනවා වහන්සේට වහන්සේගේ කාලය. සානස් පිසිද්ද දෙනවා වහන්සේ ඉස්සර කළා දුන්නාට මේ ඔක්කොම. හොඳයි. යන් තේරුවන් සරණයි හා. හරි එහෙනම් හොරෝ දරවසනයි. දස බල සේලප්පගවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත
अट्टांग मग्ग सलिला जिन वचन नदी चिरं वहतु दस බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගීයා නිර්වාණය නම් වූ මහා සමුද්‍රයයිම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ශ්‍රී මුක බුද්ධ වචන ගංගාව සකල ලෝකවාසී සියලුම සත්වයන්ගේ මහා දුක්ඛඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාපසිනා සේක්වා